ප්‍රබෝධමත්ත සන්ධ්‍යාවක් සතියන්ත ශනිදාවේ අපි සෝදානම් වෙන්නේ සෙනසුරාදා සිට්නේ තසපුව වැඩසටහන ආරම්භ කරන්නට. අලුත් අවුරුද්ද නිමා වෙලා දැන් අපි එළඹෙන්නේ බෞද්ධයන් ප්‍රබෝධමත්ව ධර්මයටත් යොමු වෙන ඒ වගේම ආමිස ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් ජීවිතයේ ඒ උතුම් වූ නිසි මාර්ගය අපට වදාළ ලෝතුරු තථාගතයන්න් වහන්සේගේ ත්‍රිමංගල්‍ය වෙනුවෙන් උතුම් වූ පූජාවන් සඳහා සූදානම් වන කාලය. ඒ අතර විශේෂයෙන්ම net FM රේඩියෝවත් ඒ වෙනුවෙන්ම ඉන්හා ගිය වෙසක් මාසයේ පමණක් නොව පොසොන් මාසයෙන් පසු ඇසළ සහ විශේෂයෙන්ම කටින චීවර මාසයත් කේන්ද්‍ර කරගෙන net කටින මහා පිංකමත් ඇතුළු මේ ඉදිරි මාස 6ම බෞද්ධයන් තුළ මේ ගුණධම් වඩන වැඩපිළිවෙලක අවශ්‍යතාව හඳුනාගෙන ඒ වෙනුවෙන් කටයුතු කරන්නට පෙර සූදානම් වෙන කාලය. ඒ අතර විශේෂයෙන්ම අපිට ආසන්නයේම මුණ ගැසෙන්නේ ලබන පුරපසළොස්වක පොහොය 26 වෙනිදා සඳුදා දවසක් වෙන්නේ. මේ පුරපසළොස්වක පොහොය ඔබට බොහෝම සමීප තැනක සිට සිදු කරන්නට සීල සමාදාන වැඩසටහන සිදු කරන්නට විශේෂයෙන්ම ප්‍රතිපත්තියට මුල් තැන දෙමින් දහම්මග නියැලෙන්නට අදිටන් කරගෙන ඉන්න මිනිසුන්ගේ ආධ්‍යාත්මික සැනසීම උදාපත් කරනවාස් අපි උඩුගම්පල හෙන්ඩිමහර ගම්පහ බවුන් පැලැස්ස තුලදී ශ්වේත පූජාව ඔබට සමීප කරවන්නට බලාපොරොත්තු වෙන්න සිටිනවා. ඒ වෙනුවෙන් කටයුතු සූදානම් වෙනවා. ඒ වගේම ඉනික්බිති අපි වෙසක් මාසය තුල තවත් සුවිශේෂී වූ පින්කමක් සංවිධානය කරමින් පවතිනවා. ඒ තමයි ජේතවනාරාම පුණ්‍ය භූමියේ සිදු කරන මහා පින්කම. ඒ වෙනුවෙනුත් මෙක් මිනිට කටයුතු සූදානම් කරමින් පවතින ඉදිරියේදී අපිට ඒ පිළිබඳවත් ඔබ දැනුවත් කරන්නට බොහෝ කාරණා තිබෙනවා. අදත් අපි මේ සියලු දේවල් එක්ක සෑම සතියන්ත දිනයකම සෙනසුරාදා ඉරිදා දින දෙක තුලදීම රාත්‍රී 7ට ඔබට ලං කරන සිට්නේ තසපුව බොහොම ගෞරවයෙන් ඔබගේ දහම් නැනස පාදන අපේක්ෂාව පෙරදරි කරගෙන ලං කරන්නට සූදානම් වන මොහොතේ ඒ වෙනුවෙන් අපේ ගෞරවනීය ආරාධනෙන් වැඩම අවදාළ උඩුගම්පල හෙන්ඩිමහර ගම්පහ බවුන් පැලැස්ස නිර්මාතෘන් වහන්සේ පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේව නමස්කාර පූර්වක චේතනාවෙන් යුක්තව ගෞරවයෙන් යුක්තව අද වැඩසටහන වෙනුවෙන් පිළිගනු ලබනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. අද දවස තුලදීත් ඔබට ධර්මයේ කියන මේ උතුම් පණිවිඩය ඔබේ ජීවිතයට බොහොම සමීප ලෙසින් දායාද වෙන ධර්මානුශාසනාවයි ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. ඒ උතුම් වූ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට ඔබ සූදානම් වන්න. පූජනීය වන්දනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට ඇරයුම් කරනවා ධර්මානුශාසනාව සිදු කිරීම සඳහා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද සෙනසුරාදා සිට්නේ තසපුවේ පළවෙනි පැය දායකත්වයෙන් ආලෝකමත් කරනවා කෑගල්ල මහපල්ලේගම AP ට්‍රේඩර්ස් හි AP ආනන්ද දමයන්තද සිල්වා මහත්මයා, රේණුකා ස්වර්ණාකාන්තිද සිල්වා මහත්මිය ඇතුළු ඒ පින්නතුන් විසින්. එයත්තන් හැම දෙනාගේම සත් ප්‍රාර්ථනාවන් අපි දේශනාව අවසානයේ සිහිපත් කරමු. ඒ සියලු සත් පැතුම් ඉටුවන්නටත් ඔබ හැම දෙනාටම මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද
ඔබට නිරෝගී සුව දීර්ඝායුෂ සැලසෙන බොහෝම සතුටින් හිතේ සැනසෙල්ලෙන් බොහෝ පින් රැස් කරගන්නට කුසල් වඩන්නට ධර්මය වැඩි වැඩියෙන් ශ්‍රවණය කරන්නට භාග්‍ය ලැබෙන ඒ වගේම කල්යාණ මිත්‍ර ආශ්‍රය නිරන්තරයෙන්ම ලැබෙමින් ඔබට ඔබේ පින් සිතුවිලි ගිය වසරවලටත් වඩා වැඩියෙන් රැස් කරගන්නට භාග්‍යවන්ත පුණ්‍යවන්ත කාලයක් තමන්ගේ ජීවිතයේ ගෙවෙන මේ ආයුෂ තුල ඔබට උදා කරගන්න අපි අපේ පැවිදි ජීවිතය තුල රැස් කළ සියලුම පුණ්‍ය ආනිසංස බලයෙන් ශක්තිය ධෛර්ය සැලසේවා කියලා හැම දිනාටම ඊ타ම මෙත්සිතින් ආශිර්වාද කරනවා අපි ලක්වාසී ලෝකවාසී net ශ්‍රාවක ශ්‍රාවිකාවන් සියලුම දෙනාට. පින්වත්නි, වර්ෂයක් සම්මුති වශයෙන් විටින් විට ආරම්භ වෙනවා, වර්ෂ ගෙවෙනවා. අපි වර්ෂ ගෙවෙනවා, අලුත් අවුරුද්දක් පටන් ගන්නවායි කියලා කියද්දී ඇත්තටම ඔබ දන්නවා මේ ගෙවෙන්නේ ආයුෂ ගෙවි ගෙවි ආයුෂ ටිකින් ටික ෂය වෙවි යන මේ කාලය ඔබ ඔබේ ජීවිතේ පින්වත්නි විමසන්න. හටගත්ත යමක් ඇත්නම් ඒ සියල්ල නැසෙන සුළුයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් බුදුවදන ඔබට පේනවා. අලුත් අවුරුද්දක් ලබනවා කියන්නෙම හටගත්තා වූ වර්ෂයක් නැසිලා ගිහිල්ලා ආයෙත් වර්ෂයක් හටගත්තා. ඔය හටගත් එකත් නැසෙනවා. එතකොට මේ වර්ෂයක හට ගැනීම නැසීමට වඩා ගැඹුරක් තියෙනවා හටගත්තා වූ සියල්ල නැසෙනවායි කියලා අපිට විමසද්දී. ඉතින් අපි අද දවසේ මේ සෙනසුරාදා සිත්නෙත් අසපුවේ පළවෙනි පැයට නියමිත උතුම් අනුශාසනාව තුලදී බුදුරජාණන් වහන්සේ වදාළ මේ ලෝකේ පරම සත්‍යයට ඔබේ අවධානය යොමු කරන්නට සුදුසු උතුම් ධර්ම දේශනයක් ශ්‍රවණය කරන්න මේ වෙලාවේ සූදානම් වෙන්නේ. පින්වත්නි, මම හිතන්නේ වසර ගණනාව පුරා වසර 2කට අධික කාලයක් අපි net ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට සිත්නෙත් අසපුවහන ආදරණීය පින්වත් ඔබ හැම දෙනාටම සතිය පුහුණු කරන්නට, බවුන් වඩන්නට, නේවාසිකව ඔබේ සිහිය දියුණු කරන්න, උපකාරී කරන්න බවුන් පැලැස්ස ගොඩ නැගුවා. ඔබත් එක්ක ඔබේම ශක්තියෙන් net මාධ්‍ය දායකත්වයේ පූර්ණ දායකත්වයේ කොටගෙන ගොඩනගපු ඒ උතුම් පුණ්‍ය භූමිය පින්වත්නි ඵලනෙලන අපි ඇත්තටම සම්බුදු සසුනට පූජා කිරීම මීට වසරකට හරියටම පෙර සිදු කළත් මේ වර්තමානයේ පවතින ආපදා තත්ත්වේ මේ ඇත්තටම කොරෝනා ව්‍යසනයක්, මේවත් ආපදා තමයි. මේ කොරෝනා ව්‍යසනය නිසා අපිට සසුනට පූජා කළාට ඔබට එහි පලනෙලන්නට භාග්‍ය ලැබුණේ නැහැ. ඉතින් අපි මේ පුන් පොහොය ඔබට හරිම සුවිශේෂයි. මේ පොහොය දවස ඇත්තටම මේ පොහොය ඉඳලා මේ පොහොය තියෙනෙත් මැයි මාසේ පටන් ගන්න ඔන්න මෙන්න වෙසක් මාසේ පටන් ගන්න ආසන්නේ. ඒ පොහොයේ ඉඳලා පින්වත්නි දිග්ගටම එතනින් එහාට ඔබට net ආයතනයත් එක්ක වටිනා පින්කම් රාශියක් ඔබේ ජීවිතයට සමීප කරවන්නට පුළුල් සංවිධානයක් net ආයතන විසින් සිදු කරලා තියෙනවා. එතකොට මේ පොහොය කියන්න බෑ අපිට ගියවර පොහොයත් අපි ඇත්තටම සමහරට හිතුවොත් කොරෝනා වසංගතය ආරම්භ වෙච්ච කාලේ ඉඳලා මේ රටේ වැඩිම පිරිසක් එක තැනකට එකතු වෙලා ධර්මයේ ශ්‍රවණය කළා නම් මම වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේ වශයෙන් මගේ අදහස විදියට මම දරනවා. මං හිතන්නේ වැඩිම පිරිසක් එකතු වෙලා ධර්මය අහන්න නැත්තේ පින්වත්නි පසුගිය පොන් පොහොය දවසේ net ආයතනය මගින් සංවිධානය කරපු කෝරගල සිල් සමාදන් වෙච්ච උතුම් පින්කමේදී. ඇත්තටම අපේ රහතන් වහන්සේලාගේ භූමියක් බව ඔබට සිහිපත් කරා. ඔබේ මනසේ අපිට කිව්වා සමහරු කතා කරලා සයන්හන්ස මේ
එදා ඒ සිත්නේ තසපුවේ ඔබ වහන්සේලා ඒ කතා කරපු කරුණු අහනකොට අපිට මැවිලා පෙනුන රහතන් වහන්සේලා ඒ භූමියේ ඉන්න විදිය. ඒ නිසා අපිට ආස හිතුණා එන්න කියලා සමහරු කතා කරා. එතකොට ඒ මහරහතුන්ගේ පාද ස්පර්ශ වෙච්ච භූමියක් ඔබට ජීවිතේ කවදාකවත් නොදැක්ක භූමියක්. ඒ නිසා දැක ගැනීමේ ආසාවෙන් විශාල පිරිසක් දසදහස් සංඛ්‍යාත පිරිසක් එදා අෂ්ටාංග උපෝසත සීලේ පිහිටලා ධර්මයේ ශ්‍රවණය කළා. ඇත්තටම එදා ආපු පින්වත් ඔබට පින්වත්නි මුළු දවස පුරාම සමහර විට ඒ භූමියේ රැඳිලා ඉන්න වාසනාව ලැබෙන්නේ නැතුව ඇති. නමුත් ඔබ ඒ භූමිය පාද ස්පර්ශ කරන්න, ඔබේ පාද ඒ භූමියෙහි ස්පර්ශ කරන්න ඔබ පුණ්‍යවන්ත වුණා. net FM ශ්‍රවණය කරන පින්වත් ඔබ පොන් පොහොයකට ඔබේ දවස වෙන් කර ගන්නවා අපිත් එක්ක. net ශ්‍රවණය කරන පින්වත් ඔබට ධර්මයේ කියා දෙන ස්වාමින් වහන්සේලා වශයෙන් අපිත් එක්ක අපි වඩින තැන්වලට ඔබ එනවා සිල් සමාදන් වෙන්න. ඉතින් මේ පොහොය දවසේ ඔබට තියෙන්නේ බවුන් පැලැස්සෙම සිල් සමාදන් වෙන්න. ගම්පහටයි එන්න තියෙන්නේ. හැමෝටම අපි ආරාධනා කරනවා ඊටාම සෙනෙහසින් මේ පුන් පොහොය දවසේ ගම්පහ බවුන් පැලැස්සේ අෂ්ටාංග උපෝසත සීලෙහි පිහිටලා වෙනදා අතරමැද දේශන දෙකක් අතරමැද විවේකයේ ගෙවෙන තැන්වල ඔබට කෙටි විවේකයකට අමතරව ඒ හැම තැනකදීම මම ඔබත් එක්ක මුළු දවස පුරාම බවුන් පැලැස්සේ ඔබව ධර්මයේ තුල සිහිය පුරුදු පුහුණු කරවනවා. පින්වත්නි, දහම් ගැටලු තිබුණොත්, භාවනා සම්බන්ධ ගැටලු තිබුණොත් එදාට පුද්ගලිකවම මුණ ගැහිලා සාකච්ඡා කරන්න වාසනාව තියෙනවා. පුණ්‍යවන්ත පොහොය දිනයක් වෙයි. හැම දිනාටම මේ ඉදිරියේ ගත කරන්නට ලැබෙන්නේ වාසනාවන්ත භාග්‍යවන්ත මාස කිහිපයක්. අපි අද දවසේ බුදුරජාණන් වහන්සේගේ උතුම් අවවාදයට අපේ අවධානය යොමු කරමු පින්වත්නි. තථාගතයන් වහන්සේලා මේ ලෝකේ පහළ වෙන්නේ මේ ලෝකෙන් නිදහස් වෙන්න. උන්වහන්සේලා නිදහස් වෙනවා පමණක් නෙමෙයි. උන්වහන්සේලා මේ ලෝකේ තවත් කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත පින් ඇති අල්ප කෙලෙස් ඇති අයට නිදහස් වෙන්න මඟ පෙන්නනවා. අපේ බුදුරජාණන් වහන්සේ පින්වත්නි ඒ බුද්ධ කෘත්‍ය අකුරට ඉටු කරපු උත්තමයන් වහන්සේ නම. කොහොමත් බුදවරු තමන් වහන්සේලාගේ බුද්ධ කෘත්‍ය අකුරටම ඉටු කරනවා. ඒකේ ආයි කිසිම කතාවක් නැහැ. බුදුරජාණන් වහන්සේ එක්තරා සූත්‍රයකදී කියනවා තමන් වහන්සේ කාට හරි දේශනයක් කරනවා නම් ඒ දේශනාව සිද්ධ කරන්නේ හොඳට විමසලා, මුල මැදාග විමසලා, මනාකොට විමසලා. තථාගතයන් වහන්සේ කිසිම දවසක පින්වත්නි ආවට ගියාට ධර්මයේ දේශනා කරන උත්තමයෙක් නෙමෙයි. බුදුවරයන් වහන්සේලාගේ දේශනාවක කිසිම දාක සැකයක් ඇති කරගන්න තැනක් ඉතුරු කරන්නේ නැහැ පින්වත්නි. දැන් අපි සමහර වෙලාවට ඇතම් කරුණු කියලා පස්සේ කාලෙක අපි කියනවා ඉස්සර මං කියපුවා දැන් මං ඊට වැඩිය වෙනසක් කරන කතා කරන්නේ. ඉස්සර සමහරලාට ඒ කිව්වට වැඩිය දැන් මට ඒක ගැන තේරෙනවා. ඒ කාලේ මට ඊට වැඩිය ඕක තව ටිකක් මෙහෙම කියන්න තිබ්බා. ඔය විදියට යම් යම් සංශෝධන කරන්න සමහර වෙලාවට පින්වත්නි කෙලෙස් සහිත අපිට සිත් පහළ වුණාට බුදුරජාණන් වහන්සේලා කිසිම දවසක උන්වහන්සේලා කරන දේශනාවක මහණෙනි අර එදා මම ඒ කියපු කාරණාව ඒ විදිහට ගන්න එපා, ඒක මේ මට තේරෙනවා ඒක වැරදි, මේ මෙහෙම ගන්න කියලා උන්වහන්සේලා පින්වත්නි කිසිම දවසක දහම් කරුණක් චතුරාර්ය සත්‍ය සංශෝධනය කරන්නේ නැහැ. බුදුවරු කිසිම බුදු කෙනෙක් කිසිම දාක ආර්ය සත්‍ය සංශෝධනය කරන්නේ නැහැ. බුදුවරු හැබැයි විනය පනවනකොට හේතු සහිතව මේ ලෝකයේ යම් යම් සිදුවීම් මත ඇතැම් විනය කාරණා ලිහිල් කිරීම සිදු කරන අවස්ථා තියෙනවා. ඒ විනය සම්බන්ධ හික්මෙන්න අවශ්‍ය පැනවීම කියන්නේ පින්වත්නි සම්මුතික කාරණා. නමුත් පරමාර්ථය කවදාක්වත් උන්වහන්සේලා සංශෝධනයක් කරන්නේ. ඒ නිවන් මඟ, ඒ බෝධිපාක්ෂික ධර්ම,
කිසිම දවසක පින්වත්නි සංශෝධනයක් කෙරෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ බුදුරජාණන් වහන්සේලා මනාකොට විමසලා මුල මැද අග හොඳින් ගලපලා සැක ඉතුරු නොකර අර්ථ සහිතව හිතසුව පිණිස දේශනා කරපු යුතුම් ආශ්චර්යමත් ධර්මයේ පින්වත්නි ඔබට බුදුරජාණන් වහන්සේ නිතර උන්වහන්සේගේ බොහෝ දේශනාවල භාවිතා කරපු අපූර්ව අවබෝධාත්මක කාරණා අපිට නිතරම සිහි කරන්න වටිනවා. නිතර උන්වහන්සේ දේශනා කළේ අපිටත් නිතර විමසන්න. මේ නිතර දේශනා කළ කරුණු අතරේ බුදුරජාණන් වහන්සේ වදාළ එක කරුණක් තමයි ද්වයම් භික්කවේ පටිච්ච විඥානං සම්භවති. මානෙනි මේ විඥානයක් හටගන්නේ කාරණා දෙකක් නිසා. කරුණු දෙකක් නිසා හටගත්තාද විඥානයක්. ඒ විඥානේ හටගත්තට පස්සේ එතකොට කියනවා ඒක කරුණු දෙක විස්තර කරද්දී කියන්නේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. ඇහැයි රූපයයි කියන දෙක එකතු වීම නිසා චක්කු විඥානය උපදිනවා. මේ වගේ දෙකක් නිසා විඥානය උපදිනවා. ඒ ඉපදුනාට පස්සේ තින්නං සංගති පස්සෝ එතන තියෙනවා කරුණු තුනක්. මේ තුනේ එකතුව ස්පර්ශය. මේ ස්පර්ශය හටගත්තට පස්සේ පින්වත්නි එතන අපිට කියත හැකි මුළු ලෝකයම හටගත්තා. මේ ලෝකයේ හට ගැනීම ස්පර්ශය හට ගැනීමයි. මේ ලෝකේ නැතිවීම ස්පර්ශය නැතිවීමයි. එහෙම කිව්වම කෙනෙකුට එක පාට තේරුම් ගන්න අමාරුයි. කොහොමද ලෝකයක් හටගන්නේ ස්පර්ශයක් හටගත්ත තැන? අපි ලෝකය හටගත්තා කියනකොට අපේ ඔළුවට මැවෙන්නේ පින්වත්නි. එහෙනම් මේ ලෝකේ කවදා හරි දවසක ගොඩ නැගෙන්නේ මේ ඇහැක් රූපයක් එකතු වෙලා ස්පර්ශ හට විඥාන හට අරන් ස්පර්ශ හට ගත්තට පස්සේද ඊට පස්සේද මේ ගස්වැල් හැදෙන්නේ. ඔයගේ අපි මේ ලෝකේ කිව්ව ගමන් අපේ ඔළුවට එන්නේ මේ පෘථුවි තලය, මහා සාගරය, ගංගා ඇලදොල, සතාසිව්පාව, යාන වාහන, ගෙවල් දොරවල්, මේ ගොඩනැගිලි, මිනිස්සු, දෙවියන්, බඹුන්, මේ වගේ දේවල් තමයි අපිට ලෝකේ කියලා මතක් වෙන්න පින්වත්නි. ලෝකය කියනකොට ඔය ලෝකේ අපිට කතා කරන්න තියෙන, නම් කරන්න තියෙන ඔය කියපු දේ සහ නොකියපු තවත් බොහෝ දේ තියෙනව නෝන තරම්. ගස්කල්, ඇලදොල, ගංගා, මහ මුහුද, මහ පොළොව ආදී මේ හැමදේම ඔබ හොඳට හිතන්න. ඔබ ජීවිතේ ඔය දන්න කියන සියල්ලම ඔය මොනවා හරි ඔබට නම් කරන්න පුළුවන් අර පාට ඒවා, මේ පාට ඒවා, අර සයිස් ඒවා, මේ ප්‍රමාණ ඒවා, අර විදිහ ඒවා, මේ විදිහ ඒවා කියලා ඔබට කියන්න තියෙන හැම දෙයක්ම ඔබ දැනගත්තේ කොහොමද පින්වත්නි? ඔබට හොඳට ඇස් පේන කෙනෙක් නම් ඔබ මේ වර්ණ වලින්, මේ ප්‍රමාණ වලින් කියලා ඔබ නම් කරන දේවල්, අපි කියමු මහා සාගරයට අපි කියනවා මේ කෙලවරක් නැති සාගරය කියනවා. එතකොට සාගරේ කෙලවරක් නැහැ කියලා ඔබ නම් කරේ කොහොමද? ඔබ සාගරේ දැකලා තියෙනවා. ඔබට පේනවා සාගරේ යනවා ඉවරයක් නැහැ. සාගරේ ගැඹුරක් වුණත් හිතා ගන්න බැරි තරම් කියලා ඔබට පේනවා. මේ මහා සාගරේ ඔය විදියට ඔබ ඇස් දෙකෙන් දැකලා තියෙනවා. මොන වගේද කියලා ඔබේ මනසේ තියෙනවා. එතකොට ඔය සාගරේ දැකපු නැති අයත් ඉන්නවා. ජීවිතේට දැකපු නැති අය ඉන්නවා. ඇස් පේන උනත් දැකපු නැති අය ඉන්නවා. මහා සාගරේ මොන වගේද කියලා දැකලා නැති. හැබැයි සමහරව ඒවා පින්තූරෙන් හරි දැකලා තියෙනවා. වීඩියෝ පටවලින් දැකලා තියෙනවා. සමහරලාට පින්වත්නි දූපතකට කිසිම සම්බන්ධතාවයක් නැති රටවල් වල ඉන්නවා. මහා සාගරේ ජීවිතේට දැකලත් නැහැ. සමහරු ඉන්නවා වයසක මිනිස්සු ඉන්නවා පින්තූරකින් දැකලත් නැහැ, වීඩියෝ පටයකින් දැකලත් නැහැ. ඒ විතරක් ඔබ විශ්වාස කරන්න සාගරය කියන එකක් ගැන දන්නේවත් නැති මිනිසුත් මේ ලෝකේ ඉන්නවා. ඉච්චරටම සමහරලාවට හරිම නූගත්
රටවල් ගණනාවකින් ඔවුන්ගේ රටවල් වට වෙලා තියෙනවා. එහෙම සමහරු ඉන්නවා. ඉතින් ඔබ එතකොට දෘශ්‍යාබාධිතය හිතන්න මහා සාගරයේ හතර වටේටම වට වෙලා තිබ්බත් උපතිම දෘශ්‍යාබාධිතය මහා සාගරය දැකලා නැහැ. එතකොට ඔවුන් සාගරය ගැන ඇස් දෙකෙන් දැකලා නැති නිසා ඔවුන්ට සාගරය කියන එක ගැන අදහසක් එනවා නම් එන්නේ එක්ක අහලා තියෙන දෙයකින්. පියවි ඇහැට දැකලත් නැත්නම් වීඩියෝ පටයකින් දැකලත් නැත්නම් ඡායාරූපකින් දැකලත් නැත්නම් ඔවුන් සාගරය කියන එක ඔලුවට ගන්නේ මොකක් හරි අහලා තියෙන විදියට, කවුරු හරි කියලා තියෙන විදියට. එහෙමනොත් ඒක ඇහැට පෙනිච්ච රූපයක් නේ, කනට ඇහිච්ච ශබ්දයක් විදියට සාගරය ගැන අදහසක් ගන්නවා. එතකොට පින්වත්නි, ඔබ හිතන්න එහෙම හරියා සාගරය කියන එක ගැන දන්නවා. සමහර ඔබ අහලා දැකලා ඇති උපතින්ම දෘශ්‍යාබාධිතයි, ඒ වගේම ශ්‍රව්‍යාබාධිතයි. කන් දෙක ඇහෙන්නෙත් නැහැ. ඒක හරිම වාසනාවන්තයි. ඇස් දෙක පේන්නෙත් නැහැ, කන් දෙක ඇහෙන්නෙත් නැහැ. එයා කොහොමද පින්වත්නි සාගරය කියන එක ගැන අදහසක් ගන්නෙ? එයා දැකලත් නැහැ. පියවියෙන් දකින්න පිනකුත් නැහැ. වෙනත් ක්‍රමයකට දකින්නත් බෑ. එයා අහලත් නැහැ. සාගරයක් ළඟට ගියත් හොගාලා හෙන හඬක් ඇහෙන්නෙත් නැහැ. එයා දන්න සාගරයක් නැහැ. එතකොට එයාගේ ලෝකේ සාගරයක් නැහැ පින්වත්නි. එයාගේ ලෝකේ සාගරයක් නැහැ කියන්නේ එයා සාගරයක් ගැන දන්නේවත් නැහැ. දැන් එහෙනම් ඔබ හිතන්න ලෝකයේ තුල යමක් තියෙන්නේ. දැන් අපේ ලෝකේ සාගරය තියෙනවා. දැන් ඔබට හිතන එයා ඉතින් මේ ලෝකේ ජීවත් වෙනවනේ. එයාගේ ලෝකෙ කොහොමද සාගරේ නැහැ කියන්නේ? එයා දන්නේ නැති උන ඵලයට. එයා සාගරයක් ගැන අහලත් නැත්තම් දැකලත් නැත්තම් පින්වත්නි, එයා සාගරයක් ගැන යට හිතිලවත් නැත්තම් එයාගේ ලෝකේ සාගරයක් නැහැ. ඒක තමයි ලෝකය කියන්නේ. අපි හැමතිස්සෙම ලෝකය කියලා අල්ලන්නේ බාහිරින් භෞතික වස්තු උනාට මතක තියාගන්න ලෝකය කියන්නේ හැමතිස්සෙම නිමිති වශයෙන් ගත්ත අරමුණු ගොඩක් පින්වත්නි. ලෝකය කියන්නේ තනිකර අරමුණු ගොඩක්. එක්ක රූප අරමුණු, එක්ක ශබ්ද අරමුණු, ගන්ධ සුවඳ වශයෙන් ගත්ත අරමුණු, රස වශයෙන් ගත්ත අරමුණු, පහස වශයෙන් ගත්ත අරමුණු, හිතට හිතෙන අරමුණු. ඕවා තමයි ලෝකේ වෙලා තියෙන්නේ. දැන් මම මෙහෙම කියන්නම්. අපි ජපානයට යනවා. එහි තියෙන මොන හරි ආහාරයක් කෑමට ගන්නවා. දානෙට හම්බෙනවා. දැන් ඔය ආහාරය ගැන මං එහෙට යනකන් ජීවිතේට දැකලත් නැහැ, දැනන් හිටියෙත් නැහැ එහෙම ආහාරයක් තියෙනවා කියලා. දැන් මට අර ආහාරයේ රස විඳින්න ලැබුණා. අපි හිතමු දැන් මෙතනින් එහාට මම මෙන්න මේ වගේ රහක් තියෙන, මෙන්න මේ විදිහේ හැඩයක් තියෙන, මෙන්න මේ වගේ පාටක් තියෙන, මෙන්න මේ නම ඇති ආහාරයක් ජපානයේ කියන රටේ තියෙනවා කියලා දැන් මං දන්නවා. දැන් මං අරක කෑවට පස්සේ එතනින් එහාට ඔබ හිතන්න මෙතෙක් කාලයක් මගේ ලෝකේ නොතිබිච්ච ආහාරයක් දැන් මගේ ලෝකේ තියෙනවා. ඒ මම දැනගත්ත නිසා. ඒ මට නිමිති ලැබිච්ච නිසා. ඒ මට අරමුණු ලැබිච්ච නිසා. ඇහැ ඔස්සේ ආහාර ගැන මට අරමුණු ලැබුණා. කන ඔස්සේ අරමුණු ලැබුණා. නාසය ඔස්සේ අරමුණු ලැබුණා. දිව ඔස්සේ අරමුණු ලැබුණා. කයට ස්පර්ශ කරනකොට ඒ ආහාරය අතට මොන වගේද දැන් අපි සමහරවිට කියන්නේ හරි ක්‍රිස්පි කියනවා. ඒක මොන වගේද? කයට දැනෙන්නේ කොහොමද? උණුසුම්ද? ඒ සිසිල්ද? ඒ ගැන මට දැන් අරමුණු තියෙනවා. මනසට අරමුණු අරගෙන දැන් ඔන්න ඒ නැමැති ආහාරය අපි මොකක් හරි නමකින් කියමුකෝ ඒ ආහාරය. ඔය කියන මොකක් හරි අදාළ නමට අදාළ ආහාරය දැන් මගේ ලෝකේ තියෙනවා. හැබැයි ඔබ එහෙම ආහාරයක් දැකලත් නැහැ, එහෙම ආහාරයක් ගැන ඔබට හිතිලත් නැත්නම්, එහෙම ආහාරයක් ඔබ අහලත් නැත්නම් ඔබේ ලෝකේ එහෙම ආහාරයක් නැහැ. එහෙනම් ලෝකේ කියන්නේ මොකද්ද? ඔබ හොඳට හිතන්න. මේ ලෝකේ ඔබට හරි සංකීර්ණ නැති. හැබැයි පින්වත්නි මේ ලෝකේ සංකීර්ණ කරගත්තට ඇත්තටම බැලුවොත් එහෙම මේ බඹයක් තරම් වූ මේ කයත් එක්ක මේ මනසට ගන්න අරමුණු තුල පමණයි ස්පර්ශ වෙන ලෝකයේ තියෙන පින්වත්නි. අපි ඕස්ට්‍රේලියාවට ගියත්, ඇමරිකාවට ගියත්, යුරෝපේ කොහේ හරි ඇවිද්දත්, ඉන්දියාවට ගියත්, ලංකාවේ හිටියත්, කොතන හිටියත් ඒ හැම තැනකම ඇහැට පේනවද යමක්, ඒ ඔස්සේ අපේ ලෝකයේ සීමා වෙනවා. කනට ඇහෙනවද යමක්, ඒ ඔස්සේ අපේ ලෝකයේ සීමා වෙනවා.
නහයට දැනෙනවද යමක්? ඒ ඔස්සේ අපේ ලෝකෙ සීමා වෙනවා. දිවට යමක් දැනෙනවා නම් අන්න ඒ ඔස්සේ අපේ ලෝකෙ සීමා වෙනවා. කයට යමක් දැනෙනවා නම් ඒ ඔස්සේ අපේ ලෝකෙ සීමා වෙනවා. හිතට හිතෙන දෙයක් ඔස්සේ අපේ ලෝකෙ සීමා වෙනවා. මෙන්න මේ සීමාව තුල ඉඳලා ඔබට පින්වත්නි විවිධාකාර විදිහට අපි බැඳෙනවා. අර දැකපු රූප වලටයි බැඳුනේ. ඒ දෙයට නෙමෙයි. ඒ රූපයට බැඳෙන්නේ. ඒ දැකපු විඥාණයටයි බැඳුනේ. මම සමහර විට අර ආහාරයට බැඳෙන්නේ නැති. දැන් අර මං කිව්වේ ජපානයේ මං දැක්කොන්න ආහාරය. ජීවිතේ කවදාකවත් වළඳලා නොතිබිච්ච ආහාරය. පුදුමාකාර රසයක් දැනෙච්ච ආහාරය. ඔය ආහාරය ගැන මම කවදාකවත් දැනගෙන හිටියේවත් නැති කාලේ මට ඒ ආහාරයට කිසිම බැඳීමක් තිබුණේ නැහැ. ඒ ආහාරය ගැන දන්නේවත් නැති මට මගේ ලෝකේ එහෙම ආහාරයක් තියෙනවා කියලාවත් නොදැන හිටපු මට ඒ ආහාරය S2කින් දැක්කට පස්සේ මේක හරි ලස්සනයිනි කියලා හිතිලා ඒ ආහාරය තුල යම් කිසි නිකුත් වෙන හඬක් අපිට කනකොට හරි ඒ ආහාරේ එක්ක සමහරවිට කඩලා ගන්නකොට හරි මොකක් හරි ඇහිච්ච හඬක් තිබුණා නම් ඒ ආහාරයේ සුවඳක් නහයට දැනුණා නම් ඒ ආහාරයේ රසයක් දැනුණා නම් ඒ ආහාරය ගැන කයට පහසක් උණුසුමක් ආදී සීතලක් වශයෙන් හෝ දැනුණා නම් අන්න ඒවා ලැබිච්ච තැන ඉඳලා බැඳෙන්න ගත්තා. එහෙනම් මේ ලෝකයට ඇති බැඳීම් තියෙන පින්වත්නි මේ භෞතික දේවල් වලට කියලා හිතන්න එපා. ඒ භෞතික දේ පිළිබඳව ඇතිවෙච්ච අරමුණත් එක්කයි මේ කතන්දරේ තියෙන්නේ. මේක හොඳට තේරුම් ගන්න. ඔබ භෞතික යමක් අල්ලගෙන මම බැඳිලා තියෙන්නේ රත්තරන් බඩු ටිකටයි. මම බැඳිලා තියෙන්නේ දරුවන්ටයි. මම බැඳිලා තියෙන්නේ මෙන්න මේ වස්තුවටයි. මම බැඳිලා තියෙන්නේ මෙන්න මේ ආකාරයේ මෙන්න මේ දෙයටයි කියලා අපි භෞතිකව දැක්කට ඇත්තටම බැලුවොත් එහෙම පින්වත් ඔබ බැඳිලා තියෙන්නේ ඒ බාහිර තියෙන වස්තු වලට හෝ බාහිර ඉන්න දරුවන්ට හෝ බාහිර බිරිඳට හෝ සැමියට හෝ පෙම්වතාට හෝ පෙම්වතියට හෝ අම්මට හෝ තාත්තට හෝ අනේකෙකුට හෝ නෙමෙයි. ඔහු ගැන, ඇය ගැන, ඒක ගැන, ඒ තැන ගැන, ඒ වස්තුව ගැන, ඒ දේ ගැන ඔබේ හිතට ආපු ඇහැ ඔස්සේ ආපු අරමුණු, කන ඔස්සේ ආපු අරමුණු මේවට බැඳිලා තියෙන්නේ. නාසය ඔස්සේ ආපු අරමුණු, දිවට කයට ආපු අරමුණු මේවට බැඳිලා තියෙන්නේ. ඒතර ලෝකය කියලා අපි ගත්ත මේ බැඳීම් ඔක්කොම පින්වත්නි තනිකර බැලුවොත් එහෙම මනසට ලැබිච්ච අරමුණු ටිකක් ඒ අරමුණු ටිකටම බැඳෙනවා. මනසින්ම බැඳෙනවා. මේක ඇතුලේ අන්තෝ ජට බහි ජට. මේ ඇතුලේ ගැට පිට ගැට. එක්ක ඇහැට බැඳිලා එක්ක රූපෙට බැඳිලා. ඇතුලේ ගැටේ පිට ගැටේ. රූපෙට ගැටුණ රූපෙට ඇලුනද ගැටුණද ගැට වැටුණද ඇලුනත් ගැටයක් වටුණා බැඳුනත් ගැටයක් වටුණා ගැටිච්ච තැනත් ගැටයක් වැටලා තියෙන්නේ. අපි යමකට ගැටි තරහෙන් හිටියත් ගැට ගැහිලා වගේ. ගැට ගැහුණා කියන්නේ මේක බන්ධනයක්. ඇලෙන්නෙත් බන්ධනයකින් ගැටෙන්නෙත් බන්ධනයකින් ඔක්කොම ගැටම තමයි. එතකොට ඒ ගැට සියල්ලම බලන් ගියාට පස්සේ පින්වත්නි අපි මේ සංකීර්ණ ලෝකයේ අතපත ගෑවට බාහිර ලෝකයේ සංකීර්ණ ලෝකයේත් එක්ක ඒ ගනුදෙනු කර කර අපිට නොබැඳී ඉන්න තියෙනෙත් මේ සංකීර්ණ ලෝකයේ වස්තු භෝග සම්පත් එක්කයි කියලා හිත හිටියට නෑ. බාහිර සංකීර්ණ ලෝකයේ තියෙන වස්තු භෝගවල නෙමෙයි අපේ මේ ගැට ලෙහා ගන්න හරියට කිව්වොත් එහෙම පොට හොයාගන්න තියෙන්නේ. ගැටයක් ලියාගන්න පොටක් හොයාගන්න බෑ. මේ පොට හොයාගන්න තියෙන පින්වත්නි සංකීර්ණ ලෝකයේ තියෙන සංකීර්ණයි කියලා හිතාගෙන ඉන්න වස්තු භෝග එකිනෙකා විවිධ තැන් මේවයි නෙමෙයි. පොට තියෙන්නේ ඇතුළෙමයි පින්වත්නි. ඇතුලේ තියෙන පොට පේන්නේ නෑ. මෙන්න මේ අවබෝධය නැතිකම නිසා. ලෝකයේම තියෙන්නේ මෙතන කියලා දන්නේ නැතිකම නිසා. ඒ නිසාම පින්වත්නි මොකද වෙන්නේ? අපි පොට හොයනවා ගැට ලෙහන්න,
ලෝකේ විවිධ තැන් අතපතකගා අපි සමහරලාවට හිතනවා අනේ මට මේ දරුවොත් එක්ක තියෙන බැඳීම කොහොමද මම මේක ගලවගන්නේ? මට මේ අයට මේ දේවල් වලට තියෙන බැඳීම මං කොහොමද ගලවගන්නේ? දැන් බලන්න සමහර පෙම්වතුන් ඉන්නවා, පෙම්වතියන් ඉන්නවා. ඔවුන්ගේ ප්‍රේමයට යම්කිසි අසාධාරණයක් වුණා කියලා ඔවුන් හරියට ඒකත් එක්ක ෆයිට් කරනවා. සමහර වෙලාවට එක්ක තමන්ගේ සමීපව හිටපු ඔහු හෝ අය තමන්ගෙන් ඈත් වෙලා අනෙකෙකුට සමීප වෙලා දැන් ඔන්න ඔබට ඔබේ මනස ඇතුලේ මහා යුද්ධයක්. එයා මගෙන් ඈත් වෙලා. දැන් එයා ඈත් වුණා කියන එක තනිකර පින්වත්නි එක්ක ඇහැ ඔස්සේ ආපු අරමුණු. එයා සමීප වුණා කියලා ආවෙත් ඇහැ ඔස්සේ ආපු අරමුණක්. එයා ඈත් වුණා කියලා ආවෙත් ඇහැ ඔස්සේ ආපු අරමුණක්. කියන්නේ දැක්ක දෙයක්. එහෙම නැත්තම් පින්වත්නි කන ඔස්සේ ආපු අරමුණක් තමයි යා ලං වුණා කියලා හිතන්නේ. දැන් බලන්න සමහර ලාවට එයා හරිය ආදරෙන් කතා කරලා එයා හැමතිස්සෙම හොයලා බලලා එයා ගොඩාක් තමන් වෙනුවෙන් කැපවීම කරනවා ඇහෙනකොට එයා කියන ඒවා ඇහෙනකොට අපිට හිතෙනවා අනේ එයා මට ගොඩාක් ලං වෙලා. එයා තමයි මට ළඟම කෙනා. මතක තියාගන්න අනේ කන ඔස්සේ ආපු අරමුණක් විතරයි වේ. කන ඔස්සේ හදාගත ලෝකයක්. එයා ලං වුණා කියලා දැන් හිතුවා. ඒ වගේම දවසක එයා ඒ විදිහට හොයන්නේ නැහැ කියලා දැන් හිතනවා. ඉස්සර වගේ හොයන්නේ නැහැ. ඉස්සර වගේ නෙමෙයි යා. දැන් මොකද්ද මේ? දැන් කන ඔස්සේ අර ආපු අරමුණ වෙනස් වෙලානේ. අරමුණු වෙනස් වෙනවා. එතකොට දැන් මෙයා බලනවා අර පෙර ලැබිච්ච ශබ්ද අරමුණම ආයෙත් ඒ විදිහට ඕනේ. මෙතන මේ ගැටය අපි හිතන්නේ මේ ගැට ගැහිලා තියෙන්නේ එයත් එක්ක කියලා. නමුත් එයා එතන ඉඳී පින්වත්නි. එයා නෙමෙයි මේ ගැටේ. ගැටේ තියෙන ඇතුලේ. එතකොට ගැටේ ලෙහන්න ඔබට පොට හොයාගන්න ඕනේ නම් එහෙනම් පොට තියෙන්නේ ඇතුලෙමයි. මේ ඇතුලේ තියෙන පොට අපිට හොයාගන්න බැරි වෙනවා. ඒ නිසා එයත් එක්ක රණ්ඩු වෙනවා. එයා පොට කියලා හිතාගෙන එයත් එක්ක පැටලෙනවා. එතකොට පැටලෙන්න කවදාකවත් පින්වත්නි ඔබට තව තවත් ඇතුලේ තව වැඩියෙන් ගැට ගැහෙනවා මිසක් පොට තවත් හොයන්න බැරි වෙනවා මිසක් කවදාකවත් ගැටේ ලියා ගන්න බැරි වෙනවා. මේ ලෝකෙ මිනිස්සු ගැට ලියන්න දන්නේ නැහැනේ. මේ ලෝකෙ මිනිස්සු ගැටේ ලියන්න දන්නේ නැති ගැටේ කොතනද ගැට ගැහිලා තියෙන්නේ කියලා දන්නේ නැති හින්දානේ. ගැටේ ගැහිච්ච හැටි දන්නේ නැත්te ගැටේ පොට හොයාගන්න බැරි වෙලා තියෙන පින්වත්නි. ධර්මය නොදන්නකම. ධර්මය කියලා අපි නිකන් කතන්දර හොයලා වැඩක් නැහැ. කතන්දර සම්මුතියේ ඕන තරම් තියෙනවා. එකෝමත් එක කාලෙක කතා අපි අහා ඉන්න පුළුවන් අපිට ඇත්ති තරම්. හැබැයි අපි ඔය කතා අහලා නාට්‍යයක් බැලුවත් අපි කතාවක් ගනි. නාට්‍යයක් අහලා හෝ පොතක් කියවලා හෝ අපි කතාවක් ගනි. බුදු කෙනෙක් පහළ වෙන්නෙත් පින්වත්නි නාට්‍ය ටිකක් කියලා දෙනවා වගේ තිර රචකයෙක් වගේ එකෝමත් එක කාලෙක කතා ටික පමණක් කියලා දීලා යන්න නෙමෙයි. උන්වහන්සේ මොකක් හරි කරුණක් පෙන්නුවේ මේ ලෝකයේ තුල උන්වහන්සේට පෙන්වා දිය යුතු යමක් පිනිස. ඒ නිදාන කතාව වෙනුවෙන් පෙන්නනවා. යම් සිද්ධියක් වෙනුවෙන් පෙන්නනවා. මහණෙනි ඒ කාලෙත් මෙහෙම දෙයක් වෙලා තියෙනවා කියලා. හැබැයි ඒව පෙන්නුවේ පින්වත්නි සම්මුතික ඔබට ඒවා පමණක් සොයසෝ ඒවා පමණක් ඉගෙන ගන්න නෙමෙයි. ඔබ ධර්මය හොයන්න. බුදු කෙනෙක් අවබෝධ කරපු ධර්මයයි මේ කියා දෙන්නේ. උන්වහන්සේලා අවබෝධ කරපු උතුම් පරම සත්‍ය. උන්වහන්සේ වදාළ මේ ලෝකය කියන්නේම ඇස, ලෝකය කියන්නේ කන, ලෝකය කියන්නේ නාසය, ලෝකය කියන්නේ දිව, ලෝකය කියන්නේ කය, ලෝකය කියන්නේ මනස. ලෝකය කියන්නේ රූප, ලෝකය කියන්නේ ශබ්ද, ලෝකය කියන්නේ ගන්ධ සුවඳ, ලෝකය කියන්නේ රස, ලෝකය කියන්නේ පහස, ලෝකය කියන්නේ අරමුණු.
ඔබ එතන ඉඳලා බලන්න බැලුවොත් එහෙම ඔබට තේරෙනවා පින්වත්නි ඇමරිකාවට ගියත් ජපානයට ගියත් ඕස්ට්‍රේලියාවට ගියත් කොතෙන්ට ගියත් එයා ගැන හිතුවත් මෙයා ගැන හිතුවත් අරක ගැන හිතුවත් මේක ගැන හිතුවත් බලද්දී අපි බැඳිලා තියෙන්නේ බාහිර වස්තු වලට කියලා හිතුවට බාහිර දෙයට කියලා හිතුවට හරියට බැලුවොත් එහෙනම් බැඳීම තනි කර තියෙන්නේ පින්වත්නි අර ගත්ත අරමුණත් එක්කයි. එහෙනම් මේ ගැටේ ගැහිලා තියෙන්නේ ඇතුලේ පොට තියෙන්නේත් එහෙනම් ඇතුලේ දැන් පොට අල්ලගන්න තියෙන ඇතුළෙන්ම ගැටේ ලෙහන්න තියෙන ඇතුළෙන්ම ඒකයි පින්වත්නි රහතන් වහන්සේලා තමන් දිහාම බලමින් මේ ගැටේ ලෙහාගන්නේ තමන්වයි දකින්න ඕනේ. අපි මේ තමාව සොයාගන්න බුදුරජාණන් වහන්සේ වදාළේ ඒකයි. තමන් හොයාගන්න කිව්වේ ඒකයි. මේක ඇතුළත තියෙන මේ ගැටේ හොයාගන්න ඕනේ. ඒ හරීම නිහඬව හිතන්න. මොකද්ද විඥානය කියන්නේ? ද්වයම් පටිච්ච විඥාන දෙකක් එකතු වුනහම විඥානය හටගත්ත කිව්වා. මේ විඥානය කියන්නේ මොකද්ද කියලා ඔබට අපේ සිතේ තසපුවේදී බොහෝ විට කියා දීලා තියෙනවා. නමුත් මේ දේශනාවට යලිත් ඔබට සිහිපත් කරලා දෙන්නම් සරලව කෙටියෙන්. ඔබට මේ වෙලාවේ ඔය දේශනය අහගෙන ඉන්න තැන මේ දේශනාවට අමතර මොනවා හරි හඬක් ඇහෙනවද? හොඳට කන් දීලා බලන්න. මෙතෙක් ඔබට අවධානයට නොගිය හඬක් මොනවා හරි අවට පරිසරයේ වටපිට ඔබට ඇහෙනවද? සමහර විට ඔර්ලෝසුවේ හඬක් ඇහෙනවා ඇති ඔබට. සමහර විට ඔබට පාරක් අයින නම් මොනවා හරි වාහනවල නාද වෙන සද්ද මොනවා හරි එහෙම ඇහෙනවා ඇති. එක්කෝ ඔය රැට කෑ ගහන සත්තු ඉන්නේ විවිධ කෘමීන් ඒ වගේ විවිධ සත්තුන්ගේ හඬක් මොනවා හරි ඇහෙනව වෙන්න පුළුවන්. මේ වෙලාවේ ඔබට මොනවා හරි ඔය කනට දැන් ඇහෙනව නේද මොනවා හරි ශබ්ද? පින්වත්නි දැන් දේශනේ පටන් අරගෙන අපි ගියානේ යම්කිසි කාලයක් පැය භාගයකටත් වැඩි වෙලාවක්. ඔය කතා කරපු කාලය ඇතුලේ ඔබට ඔය ශබ්ද ගැන ඔලුවට ගියාද? ඔබ එහෙම ශබ්දයක් ගැන දැනගත්තද? හොඳට දේශනේට කන් දීගෙන හිටපු ඔබට අපි හිතමු ඔර්ලෝසුවේ හඬ ෆෑන් එකේ සද්ද මොකක් හරි ඔබට මේ වෙලාවේ ඇහෙනවා නම් ඔය ඇහෙන ශබ්දය ඔතන තියනවා කියලාවත් ඔබට ඔලුවට ගියේ නෑනේ. ඔබට එහෙම ශබ්දයක් ගැන හිතුනේවත් නෑනේ. ඇයි පින්වත්නි? ඒ මොහොත තුල ඔබේ ලෝකේ ඒ හඬ ඔබේ අවධානයට යොමු නැත්තම් ඒ මොහොතේ ඔබේ ලෝකේ එහෙම හඬක් ගැන ඇලෙන්න හෝ බැඳෙන්න හෝ එහෙම හඬක් අරමුණක් වෙලා නැහැ, ලෝකේ වෙලා නැහැ. බලන්න මොහොතකට හටගන්න ලෝකේ. මොහොතක හටගන්න අරමුණ තමයි මොහොත තුල ලෝකය කරගෙන තියෙන්නේ. දැන් ඔබට ඔන්න මෙතෙක් නොඇසූ ෆෑන් එකේ හඬ දැන් ඇහෙන්න ගත්තා නම්, මෙතෙක් නොඇසූ ඔරලෝසුවේ හඬ දැන් ඔබට ඇහෙනවා නම් පින්වත්නි මොකද්ද වෙලා තියෙන්නේ? ද්වයම් පටිච්ච විඥාන දෙකක් එකතු වුණාම හටගත්තා විඥානේ. කණයි ශබ්දයයි හටගත්තා, කනේ විඥානේ හටගත්තා. මොකද්ද මේ කණයි ශබ්දේ හටගත්තා කියන්නේ? හට ගැනීමක් තියෙනවා එතනත්. ඒ කියන්නේ ඔරලෝසුවේ හඬ දැනගන්නා වූ කනක් මෙතෙක් හට ගත්තේ නැහැ. මොන හඬ දැනගන්න කනක්ද? ඔරලෝසුවේ හඬ දැනගන්න කන. එහෙම කනක් හටගත්තේ නැහැ මෙතෙක්. ඒ තාක්කල් අපි එහෙම શબ્දයක් ගැන දන්නේවත් නැහැ. ඒ ඔරලෝසුවේ හඬ කනින් අහද්දී ඒ කනට ඔරලෝසුවේ හඬ අවධානයට යොමු වෙන්න මනස තනිකර ඒ වෙනුවෙන් වෙන් වෙනවා. මනස වෙන් වෙනවා අර ශබ්ද වෙනුවෙන්. අන්නේ මනස වෙන් වෙලා වෙන් කරගත්තා වූ දැනගැනීමක්, ශබ්ද දැනගැනීමක් තියෙනවා. ඔරලෝසුවේ හඬ දැනගැනීමක් තියෙනවා. ඔන්න ඔය වෙන් කරලා දැනගැනීමට කියනවා පාලියෙන් විඥානය කියලා. එහෙනම් පින්වත්නි, පැය භාගයක් විතර දේශනය කරන් යනකම් ඔබට ආසන්නයේ ඇහෙන හඬට අවධානය යොමුන්නේ නැහැ කියන්නේ විඥානේ හටගත්තේ නැහැ කියන එකයි. එහෙනම් විඥානයක් හටගත්තම තමයි දන්නේ ඒ ගැන, නැත්තම් දන්නේවත් නැහැ. දැන් සමහර විට ඔබට ඔතන ආසන්නයේ ඇහෙන ඔර්ලෝසුවක හරි ෆෑන් එකේ හරි මොකක් හරි හඬ දැන් ඔබට ඇහෙන්න ගත්තා නම්
එක්ක පළඟැටියෝ කෑ ගහන හඬ ඒ වගේ මොකක් හරි හඬක් දැන් ඇහෙනවා නම් ඔබ හිතන්නේ ගිය සතියේ සිත්නේ තසපුව බැහුවා. ගිය සතියේ ඔබ මන් දන්නේ බැහුවද නැද්ද කියලා. බහුතරයක් අපි දන්නවා දින ගැනගෙන ඉඳලා ඒ වෙලාවට ඒ දේශනේ අහන බොහෝ දෙනා දහස් සංඛ්‍යාත පිරිසක් අපි දන්නවා අපිත් එක්ක ඉන්නවා. ඔබ ගිය සතියේ සිත්නේ තසපුව ඇහුවා ඒ අහපු පැය තුල සමහර විට ওই විදියටම ඔරලෝසුවේ හඬ ඇහෙන්නේ නැති උතන. නමුත් ඔබට එහෙම පැයත් ඉවර වෙනවා ඔරලෝසුවක් ගැන ඔලුවට මතකයටවත් එන්නේ. දැනට ඔබට ජීවිතේ නිකන් මතක නැති එකක් එකපාරට මතක් කරලා දෙන්නද? අපි මෙහෙම හිතමු. ලදරු පාසලේ ටීචර් දැන් ඔන්න මතක් වෙනවා. දැන් ඔබ මේ වෙනකන් එහෙම ලදරු පාසලේ ටීචර් කෙනෙක් ඔබේ ඔළුවේ හිටියද? එතකොට බලන්න දැන් මනසට අරමුණක් කරලා දුන්නා. දැන් ඒ අරමුණ දැනගත්තා මනෝවිඤ්ඤාණයෙන්. ඔන්න මනසයි ලදරු පාසලේ ටීචර් අරමුණු වීම නම් වූ අරමුණයි ඒ අරමුණ මනසින් දැන ගැනීම කියන මනෝවිඤ්ඤාණය තුනම එකතු වුණා. තින්න සංගති පස්සෝ. දැන් ඉතින් ස්පර්ශයට ගත්තා. දැන් ඉතින් ඔබේ ලෝකේ ටීචර්. මෙතෙක් ඒ ටීචර් මේ ඔබේ ලෝකේ හිටියේ නැහැ. ඒ නිසා මෙතෙක් ඒ ලෝකයේ තුල ඒ වෙනුවෙන් ඇලීම් බැදීම් ගැටීම් කිසි දෙයක් හටගත්තේ නැහැ මේ මොහොත තුල. මතක් කරලා දුන්න ගමන් ලෝකේ හටගත්තා. දැන් එක්ක ඇලෙනවා ටීචර්ට, එක්ක බැඳෙනවා, එක්ක ගැටෙනවා, මොකක් හරි හට ගන්නවා. ඉතින් මේ ලෝකේ අපි ඇලෙන බැඳෙන ගැටෙන හැම එකක්ම ඔහොමනේ පින්වත්නි මානසික අරමුණක් කරගෙන මානසිකාර කර කර ඒ මානසිකාර වලට ඇලෙනවා, බැඳෙනවා, ගැටෙනවා. බැඳෙනවා කියන්නේ මැලුණ ගැටුණා. තනිකර මේක අරමුණත් එක්ක යන ස්පර්ශය වීමත් එක්ක සිද්ධ වෙන දෙයක්. දැන් එහෙනම් කොහොමද මේක තේරුම් ගන්නේ? මේක සිහියෙන් ඔබ තේරුම් ගන්න මෙන්න මෙහෙම කතාවක් මෙතන තියෙන මේ අතුලාන්තයේ සිද්ධ වෙන කතාවක් තියෙන්නේ. මේක අපූර්ව විද්‍යාවක් එක පැත්තකට බැලුවට පස්සේ. බාහිර ලෝකයේ සංකීර්ණකම හරි සැහැල්ලුවක් වෙනවා. අනේ මේ හයක් එක්කනේ ඔක්කොම කතාව යන්නේ. ලෝකෙම බලන් ගියාම හයක් නේ. රූප, ශබ්ද, ගන්ධ, සුවඳ, රස, පහස, අරමුණු. මේ හයනේ මේ ලෝකෙ කියන්නේ. දැන් අපි කොහේ හරි ලෝකයේ යද්දි දැක්ක දෙයක් කතා කරනවා. එක්ක ඒක රූපයක්, එක්ක ඒක ශබ්දයක්. අපි හිතමු ඔන්න ඇමරිකාවේ මේ අසවල් දෙය කියලා දෙයක් කතා කරනවා. එක්ක රූපයක් ඔස්සේ ආව, එක්ක ශබ්දයක් ඔස්සේ ආව. මාධ්‍ය හයනේ තියෙන්නේ. මාධ්‍ය හය ඔස්සේ ආපු දෙයක් තමයි. වෙන නැහැ. හයෙන් එහා එකක්වත් නැහැ. එහෙනම් ඔය හය තමයි අපිට මෙතන අවබෝධ කරන්න තියෙන්නේ. සංකීර්ණ නෑ පින්වත්නි හිතන තරම්ම. අතුලාන්තය තුල සංකීර්ණ වෙලා තියෙනවා ගැට ගැහිලා ඒක සංකීර්ණ නෑ කියන්නේ නෑ. ඒ ගැටේ සංකීර්ණ නැත්තම් ඉතින් මෙලහට හැමෝම නිදහස් වෙන්න ඕනේ. එච්චර ලේසි නෑ. එහෙම ලේසිත් නෑ. හැබැයි මම මේ කියන්නේ අපි හිතනවානේ මෙහෙම අම්බෝ මට බැඳෙන්නේ නැතුව ඉන්න කිව්වම ඉතින් කීයක් දහහක් දේ තියනවද බැඳෙන්නේ නැතුව ඉන්න. අර සිරියාවතී දුන්න මාලේ තියෙනවා. මේ පොඩි දුව දුන්න කරාබු ජෝඩුව තියෙනවා. ඔහොමනේ ගණන් හදන්නේ. බැඳෙන්නේ නැතුව ඉන්න කිව්වට පස්සේ කීයක් දේ තියනවද? ලොකු පුතාගේ පොඩි උන් දෙන්න ඉන්නවා. ඊට පස්සේ අර මාතර ලොකු දුවගේ මේ චූටි එකා ඉන්නවා. ඊට පස්සේ මේ අනුරාධපුරේ ඉන්න මේ චූටි පුතාගේ මේ ළමයි 3 දෙනා ඉන්නවා. ඔහොම ගණන් හදනවනේ ඔබ මේ ඔබට බැඳෙන්න පීඩාව වෙච්ච කී දෙනෙක් බැඳීම් ඔබට තියනවද කියලා ඔබ ලිස්ට් පිටින් හදන්න සෑහෙන බැඳීම් ඇතිනේ. කන්නාස දේවල් ගත්තත් මම කන්නාස මෙච්චර දේවල් තියෙනවා, බොන්නාස මෙච්චර දේවල් තියෙනවා කියලා කන්නාස බොන්නාස මහා ලිස්ට් ගණන් ඇතිනේ බැඳිච්ච ඒවා. ඉතින් ඔය ඔක්කොටම තියෙන බැඳීම් නැති කරගන්න ගියාම අනේ අම්බෝ කවදා නිවන් දකින්න වෙයිද කියලා හිතෙනවනේ. මහා ගොඩක් නේ පින්වත්නි. මේවා කියයි මම පපඩම් වලට ආසයි, මම මේ මඤ්ඤොක් වලට ආසයි, මම අරවට ආසයි. ඉතින් එහෙම ගත්තම නිවන් දකින්න ලේසි නෑ. මහා ගොඩක් තියෙනවනේ. කෑම වර්ග ගත්තත්, බොනේව ගත්තත්, ඊට පස්සේ මල් වලින් ගත්තොත් එහෙම ආස මල් ගත්තොත් එහෙම අර මල් වලට ආසයි, මේ මල් වලට කීයක් මල් තියෙනවද අපි ආසයි කියන ඒවා.
ඊට පස්සේ සත්තුන්ගෙන් ගත්තොත් අනේ මම ලේනුන්ට ආසයි මේ පුසන්ට ආසයි බල්ලන්ට ආසයි කියලා කීයක් සත්තු ඉන්නවද? ඒවත් තව කොටස් වශයෙන් ගියාම බල්ලන්ගෙත් මං මේ ලැබ්‍රඩෝ කියයි අර මෙයා ඩෝ කියයි මේක කියයි එහෙම ගත්තම කීයක් ඉන්නවද? ඔහොම බැලුවොත් නිවන් දකින්න බෑනේ පින්වත්නි. එච්චරට අර කියන්නේ බැඳිච්ච ඒවා පිරිලානේ. ඇයි බැඳිච්ච ටික ඊට පස්සේ පැත්තෙන් දාලා ගැටිච්ච බලන්න. ගැටෙන ඒවා. අර ණයකාරයයි මෙන්න මේකයි එදා මට අතන රවුප් එකයි අර ඔෆිස් එකේ මට කෙනෙහිලිකම් කරන එකයි ඔහොම ගත්තොත් එහෙම කී දහක් ඉඳීද? අර දේශපාලකයද ඒකෙම දේශපාලනය ගත්තත් කීයක් ගැටෙන අරමුණු තියෙනවද පින්වත්නි? ඔහොම බැලුවොත් එහෙම කොහේ නිවන් දකින්නද? ඇලෙන ගැටෙන ඒවා ලිස්ට් හදන්න ගියොත් එහෙම ඕවා එකින් එක දැන් අපි මෙහෙමනේ කරන්නේ සිරියාවතී ගැන තියෙන ගැටීම නැති කරගන්න කියලා වෙනම භාවනා කරන්න බලනවා. සිරියාවතී ගැන තියෙන ගැටීම කොහොම හරි නැති කරගන්න ඕනේ, ඒ තරහ නැති කරගන්න ඕනේ කියලා. ඔහොම ලිස්ට් හදා ඇලෙන එක නැති කරගන්න, ගැටෙන එක නැති කරගන්න ගියොත් එහෙම ඔබට මේ ජීවිතේ නෙමේ සංසාරේ මොක නැති කරගන්න බැරි තරම් ලෝකේ හරි සංකීර්ණයි කියලා හිතෙනවා. දැන් ඔබ අද මේ දේශනය තුල මේ කියා දුන්න කාරණා හොඳට නුවණින් විමසමින් හිතන්න. අර කෑම මේ කෑම, අර සතා මේ සතා, අර මල මේ මල, අර වස්තුව මේ වස්තුව, ඊට පස්සේ අර මුණුබුරා මේ මුණුබුරා, ඔය කියන කතන්දර ඔක්කොම එක්ක රූප ඔස්සේ ආපුවා. එහෙනම් ඔබට රූපය කෙරෙහි තියෙන අවබෝධය ඇති කරගත්ත ගමන් කෙලින්ම රූපෙන් නිදහස් වෙනවා. එක්ක ශබ්ද ඔස්සේ ආපුවා. එතකොට ශබ්දයයි අවබෝධ කරගන්න තියෙන්නේ. ශබ්දය කියන එක හටගන්නේ කොහොමද? ශබ්ද නැති වෙන්නේ කොහොමද? මේ ශබ්දයේ ඇත්ත කතාව මොකක්ද කියලා ශබ්ද ගැන අවබෝධය ඇති කරගත්ත ගමන් පින්වත්නි කෙලීම කිසි කතාවක් නැහැ. සියලුම ශබ්ද ලෝකේ ආපු අරමුණු කෙරෙහි තියෙන ඇලීම් ගැටීම් නැති කරගන්න ලැබෙනවා. ඒ නිසා මේ නිවන් දකින්න එක පැත්තකට අමාරුත් නෑ, ලේසිත් නෑ. මොකද්ද කියන තේරෙන්නෙත් නෑ. එහෙම එකක් පින්වත්නි ඔබ හිතන විදිහේ එකකුත් නෙමෙයි. කරන්න බැරිකමකුත් නැති. කරන්න බැරි නෑ. ඉතින් කවුරුත් කරගන්න බැරි වෙනවනේ. පොඩි උනුත් කරා කියලා ඔබ අහලා තියෙනවනේ. පුංචි ළමයි පොඩි හාමුදුරු රහත් උනේ කොහොමද? චූටි අවුරුදු 7 හාමුදුරු රහත් වුණා කියනවනේ. එහෙනම් මේක එහෙම අමාරුත් නෑනේ. හැබැයි එච්චර අමාරු නෑ කියලා හිතන ලේසි දෙයක් නෑ. එහෙනම් ඉතින් අපි හැමෝම දැන් නිවන් දකින්නත් එපේ. එහෙම එකක් මේක. මේක හරියට අර හරියටම කිව්වොත් එහෙම පොට හොයාගන්න බැරි ප්‍රශ්නේ තියෙන්නේ. පිට පොට පිටයි පොට තියෙන කියලා හිතාගෙන ගැටලෙහන්න පිට පොටවල් හොය හැම තැනම දඟලනවා පිට තියෙන ගැට කියලා හිත. කදාකත් ලෙහා ගන්න බෑ. මේ ගැට ඇත්තේ ඇතුළතයි, ඒ ගැට ලෙහන්න පොට ඇත්තෙත් ඇතුළතයි කියලා හරියට ඇතුලේ පොට හොයාගත්ත දාට පින්වත්නි හරිම පහසුවෙන් මේක ලෙහා ගන්න ලැබෙනවා. සමහර ගැට එකපාර ඔක්කොම ලෙහෙන්නේ නැහැ. දැන් ඔය මොනවද ලේස් ගැටේද සමනල් ගැටේද මොකක්ද එකක් කියන එකක් තියෙනවා නේද? ඒක ඇද්ද ගමන් ගැලවිලා යනවා එකපාරම. සමහර ගැට තියෙනවා එකින් එක ගලවන්න ඕනේ. ගැට 5ක් 6ක් ලෙහ තමයි එක ගලව ගන්න තියෙන්නේ. ඒ වගේ එක එක්කෙනාගේ ගැහිච්ච ගැටත් වෙනස්. දැන් බාහිදාරු චීරි එහෙම අර මේ සපත් මොකද්ද ලේස් මේ සමනල් ගැටේද මොකද්ද කියන ගැටේ ලෙහුවා වගේ තමයි එකෙන්ම කෙලින්ම ගැලවුවා. එයා රහත්. එක මොහොතයි. හැබැයි බාහිදාරු චීරියට ඒ ගැටේ ලෙහන්න එයාට පොට හොයන්න සෑහෙන කාලයක් යා සසරේ කැප කළා. මේ පොට හොයාගන්න බැරි ප්‍රශ්නයක් තියෙන පින්වත්නි. ටක් ගාලා ලිහනවා මේක හරියට පොට හොයාගත්තොත්. මේකේ පොට තියෙන ඇතුලේ කියන එක විතරක් දකින්න. අපි ලෝකේ බාහිර මේ කතන්දර අල්ල දුවන්න එපා. බැඳිච්ච ඇති කප්පරයක්, ගැටිච්ච ඇති කප්පරයක්, ඔය කප්පරයක් තරම් කොහොම ඔබ හිතින් අමතක කරලා දාන්න. ඔය එකක්වත් ඕනේ මම ඇහැගෙන හොයනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඔස්සේ උන්වහන්සේගේ අවබෝධය ඔස්සේ මම ඇහැගෙන හොයනවා. උන්වහන්සේගේ දේශනාව ඔස්සේ උන්වහන්සේගේ අවබෝධය ඔස්සේ මම කන ගැන හොයනවා. උන්වහන්සේගේ දේශනාව ඔස්සේ උන්වහන්සේගේ අවබෝධය ඔස්සේ මම නාසය ගැන හොයනවා. උන්වහන්සේගේ දේශනාව ඔස්සේ උන්වහන්සේගේ උතුම් අවබෝධය ඔස්සේ මම දිව ගැන හොයනවා. උන්වහන්සේගේ දේශනාවේ උතුම් අවබෝධය ඔස්සේ මම කය ගැන හොයනවා. ඒ උතුම් අනුශාසනා ඒ දේශනාව ඔස්සේ ඒ අවබෝධය ඔස්සේ මම මනස ගැන හොයනවා. මේ රූප කියන අරමුණු ගැන හොයනවා. මේ ශබ්ද කියන අරමුණු ගැන හොයනවා. නාසයේ දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස අරමුණු ආදී මේ හටගන්න බාහිර අරමුණු
අන්තෝ ජට බහි ජට. බාහිර අරමුණුයි ඇතුලේ අරමුණුයි ඇතුලේ හටගන්න ආයතනයි බාහිර ආයතනයි කියන මේ ඔක්කොම ගැට ගැහෙන්න තැන් ඔක්කොම ගැට ගැහිලා තවත් ගැට ගහගෙන යන මේ සියල්ලම පින්වත්නි ඇතුලේම තියෙන ටික ඇතුලේ හොයද්දී අර බුදුරජාණන් වහන්සේ බඹයක් තරම් වූ මෙතනයි මේ ලෝකෙම තියෙන ඔක්කොම හොයාගන්න තියෙන කියලා කිව්ව තැන පින්වත්නි ඔබට හොයාගන්න බැරි නෑ මේ ජීවිතය තුළම. අපි බවුන් පැලස හදලා තියෙන නිකම්ම ඇවිල්ලා ඔන්න ඔය හුස්ම රැල්ල දිහා බලන් ඉන්න කියන විතරක් නෙමෙයි. ඔබට ඒ අවබෝධය පිණිස උපකාර කරන්නයි පින්වත්නි. ජීවිතේ සංසිඳිච්ච නැති හිතකට කවදාකවත් මේවා කිව්වට වැඩක් නැහැ. මේ මට්ටමට ටිකක් සැහැල්ලුවෙන් සරලව කියනවට ඒත් ඔය විසිරිච්ච සිත් තියෙන දේශනයක් අහන් ඉන්න මට්ටමේ සමහරලාට නැති මානසිකත්වය තියන අය කී දෙනෙක් ඇද්ද මේ වෙලාවේ මේ දේශනය අහගෙන? ණයතුරුස් එක්ක තියෙන ප්‍රශ්න, ගේසින්න වෙන යන තියෙන ප්‍රශ්න ආදී මොනවත් එක්කෙනාගේ පලි ගන්න ප්‍රශ්න, සමහරුන්ගේ කුමන්ත්‍රණ ප්‍රශ්න, ඕ අවුලුවේ පුරෝගෙන පීඩන පුරෝගෙන සමහරු මේ දේශනය අහගෙන ඉන්නේ. ඔය ප්‍රශ්න කප්පරයක් කෝටියක් අපි ගත්තට පින්වත්නි පැත්තකට වෙලා බැලුවොත් එහෙම මේ අරමුණ ඔක්කොම එක කණෙන් ආපුවා එක්ක ඇහෙන් ආපුවා. මේ හැමට හම්බුනේ නැත්තම් මට ඔය ඇහෙන් එන කිසි දුකක් එන්නේ නැහැ. මේ කන මට හම්බුනේ නැත්තම් ඔය කිසිම දුකක් එන්නේ නැහැ. එහෙමනේ ඇත්ත කතාව. ඇහැ ලැබිච්ච නිසානේ ඇහැ ඔස්සේ අරමුණු ඇවිල්ලා අද මට ඒ ඇහැ ඔස්සේ ආපු ඒ දුක හටගත්තේ. කන ලැබිච්ච නිසානේ කන ඔස්සේ ශබ්ද ඇහිලා අද මට මේ දුක හටගත්තේ. හරි එහෙමයි කියලා එතකොට කෙලින්ම හුස්ම ටික අතහැරලා දාන්න මොකක් හරි බෙල්ල වල දාගෙන හරි එහෙම නැත්තම් වහ ටිකක් බීලා හරි මොකක් හරි කරලා මේ හැපේන එක කන ඇහෙන එක මේ ටික නැති කරලා දාන්න පොඩි වෙලාවනේ ඕනේ අපිට තත්පර ගානයිනේ. කෙලින්ම මේක මරලා දාපුවම ඇහැට පේන එකක් නැති වෙනවා කනට ඇහෙන එකක් නැති වෙනවනේ කියලා එහෙම හිතෙන්න පුළුවන් නෑ. වැඩේ තියෙන්නේ හුස්ම ටික යවපු ගමන් අයියෝ ආයිත් ඇහැක් හම්බෙනවා. ඒක ඔබ කැමති වුණත් අකමැති වුණත් ආයිත් හම්බෙනවා කොතන හරි ඇහැක්. ආයිත් කනක් හම්බෙනවා. සමහරට දැන් මෙතන මේ සුගතිය ඇහැක් සුගතිය කනක්. මේ කනින්ම මේ දුක් විඳින දේවල් අතරේ කොහොම හරි මේ ධර්මයක් මේ කනින්ම අහගෙන මේ කනින්ම ඇහිච්ච ධර්මයෙන් කොහොම හරි මේ කන ආයි නොලැබෙන තැනට ගොඩ යන්න තියෙන chance එකක් නැති වෙලා ඔය කන හම්බුනොත් එහෙම කපුටු කනක් ඔබ ගිහිල්ලා ඉපදුනා කපුටෙක් වෙලා. දැන් ඔබට කපුටු ලෝකයේ ඇහෙන දේ ඇහි ඉඳී. කපුටන් ඊට පස්සේ පොර කනකොට ඒ තැන්වල ආයිත් එපා වෙනවා දුක විඳිනවා. කවදාවත් ඔබ හොඳට හිතන්න ඇහැ නැති කරන්න කන නැති කරන්න නහය දිවකය මනස ටික නැති කරන්න සීදි විනාසාගෙන බෑ. අවබෝධ කරලමයි පුළුවන්. අවබෝධ කිරීමෙන්ම නිදහස් වෙනවා. අවබෝධ කිරීම තුල පින්වත්නි ඇතුලේ ගහගත්ත ගැටේ ඇතුලෙන්ම ලිහා ගන්නවා. ලිහා ගත්ත කෙනා ආපහු කවදාකවත් ඇහැක් ලබන්නේ නැති කෙනෙක් බවට පත් වෙනවා. පිරිනිවන් පානවා. කනක් ලබන්නේ නැති කෙනෙක් බවට පත් වෙනවා. නහයක් ලබන්නේ නැති කෙනෙක් බවට පත් වෙනවා. දිවක් ලබන්නේ කයක් ලබන්නේ මනසක් ලබන්නේ නැති කෙනෙක් බවට පත් වෙනවා. ඒක තමයි පහන්සලක් නිවිලා යනවා කියන්නේ. එහෙනම් ලෝකෙම නැති වෙනවා. ලෝකෙම හටගත්තේ මේ හයත් එක්කනම් ඒ හය නැති කරපු තැන ලෝකෙම නැති කිරීමක්. ලෝක නිරෝධය. මේක ලෝක සමුදයයි ලෝක නිරෝධයයි මේ කතා කරේ. ලෝකය කියන්නේ මොකද්ද කියලා හරියටම තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තව හොයන්න මේ පැයක් ඇතුලේ මේ කියන ටික මදි. මේක කියන්නේ සීමා සහිතව. මොකද විවිධ අවබෝධි තියෙන අය මේ ධර්මය අහනවා. ඊටාම ප්‍රාථමිකව කවදාක්වත් ගැඹුරු දහමක් අහපු නැති අය මේ දේශනේ අහනවා. හැමෝටම තේරෙන්න ඕන විදියටයි මේ ටික කියන්නේ. හැබැයි ඔබට පින්වත්නි මේක තව ආසාවෙන් ඔබ රසයක් කරගන්න හොයන්න. ජීවිතේ රසයක් විඳින දේ ආසාවෙන් හොය යනවාගේ ධර්මය හොයන්න. ඔබට ධර්මය කොතනද ඇහෙන්නේ හොයාගෙන යන්න. කොච්චර හරි දුරක් කමන්නේ. හොයාගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ උතුම් අවබෝධය ඔබත් ඔබේ ජීවිතේ ප්‍රත්‍යක්ෂ අවබෝධයක් කරගන්න පින්වත්නි ඔබට වාග්ය මේ ගෞතම බුද්ධ ශාසනයේදීම සැලසේවා. ඇතුලේ තියෙන ගැට
ඇතුළෙන්ම ලිහා ගන්න, ඇතුලේ තියෙන පොට ඔබට මුණ ගැහෙන්නට මේ උතුම් අනුශාසනය ඒකාන්තයෙන්ම හේතු වාසනා වෙත්වා කියලා ඊටාම මෙත් සිතින් ආශිර්වාද කරනවා. ඊළඟ පැයට නියමිත ධර්ම සාකච්ඡාවේදී අපි විශේෂයෙන් මේ පොහොය දවසේ සිදු කරන්නට යන අපේ උතුම් පින්කම ගැනත් මේ ධර්මානුශාසනාව තුළ ඔබට ඇතිවෙච්ච දහම් ගැටලු ගැනත් සාකච්ඡා කරන නිසා මීළඟ හෝරාවත් ඔහොමම රැඳෙන්නට සියලු දෙනාට ආශිර්වාද කරමින් සිහිපත් කරනවා. හැම දෙනාටම යහපතක් සැපතක් ශාන්තියක් සැනසෙල්ලක් සැලසෙත්වා, උතුම් ධර්මාවබෝධය ඉක්මන් වෙත්වා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. කෑගල්ල මහපල්ලේගම AP ට්‍රේඩර්ස් හි AP ආනන්ද දමයන්තද සිල්වා මහත්මයා, AB රේණුකා ස්වර්ණකාන්තිද සිල්වා පින්වත් මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්නතුන් දායකත්වයෙන් ඉතාම ශ්‍රද්ධාවෙන් එකතු වෙන්නේ කෑගල්ල මහපල්ලේගම AP ට්‍රේඩර්ස් ආයතනයට වසර 14ක් පිරීම නිමිත්තෙන්. එහි ගනුදෙනුකාර බෞතුන්ටත් වෙළඳ නියෝජිත මහත්වරුන්ටත් ඒ වගේම අපගේ මෑණියන්ට නිරෝගී සුව පැතීමටත් කියලා සිහිපත් කරගෙන තියෙනවා. දියණියන් තිදෙනාගේ අධ්‍යාපන කටයුතු සඳහා ආශිර්වාද කරන්නටත්, ඥාතිවරුන්ට නිදුක් නිරෝගී දීර්ඝාෂ ප්‍රාර්ථනා කරන්නටත් මේ දේශනාවට දායකත්වයෙන් එකතු වෙන බව සිහිපත් කරලා තියෙනවා. ඉතින් දේශකයන් වහන්සේටත් නෙත් කාර්ය මණ්ඩලයටත් දීර්ඝාෂ ප්‍රාර්ථනා කරන බවත් සිහිපත් කරනවා. ඒ වගේම බලාපොරොත්තු වෙනවා AP පියසේනද සිල්වා, AB ධර්මදාස ද සිල්වා කියන පියවරුන්ටත්, SA මැගිලින්ද සිල්වා මවටත්, මැගිලින් වීරකෝන් ලොකු අම්මටත්, සුධර්මාද සිල්වා, ශ්‍රියාලතාද සිල්වා, මෙතන අපිට සටහන් වෙලා තියෙන විදිහට ගර්ලි කියලා තියෙන, හැබැයි සමහරට ශර්ලිද වෙන්නත් පුළුවන්. ගර්ලි චන්ද්‍රානිද්ද සිල්වා සහෝදරියටත් පින් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සකුලා සිල්මෑනියන්ට, WM සුමසිංහ, ඒ වගේම UB දිසානායක, BF මෙන්ඩිස්, KS ජයසිංහ කියන සංසාරගත සිහිපත් වෙන නොවෙන සියලුම මියගේ ඥාතියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අත්තු බලාපොරොත්තු වෙච්ච මේ නම් කිව්ව සියලු මියගේ ඥාතීන් වගේම ඔබ හැම දෙනාගේම සිහිපත් වෙන නොවෙන සියලු මියගේ ඥාතියොත් විශේෂයෙන්ම තව ටික කාලෙකින් අප්‍රේල් 21 උදා වෙනවා. මීට පෙර මේ පාස්කු ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාවත් අපිට අප්‍රේල් මාසයේ මේ 20 ගණන් එනකොට මතක් වෙනවා. අවුරුදු කාලය පහුවෙලා වෙසක් කාලය අතරේ හැම දෙනාටම මතකයි මේ රටේ විශාල වෙසනයක් සිද්ධ වුණා. ඒ අයත් සිහිපත් කරනවා. රණවිරුවන් විශේෂයෙන්ම සිහිපත් කරනවා. මිය පරලෝකීය සිහි වෙන නොවන සසරගත සියලුම මියගේ ඥාතියෝ මේ පින් බලෙන් පරලොව සැනසෙත්වා, සුවපත් වෙත්වා කියලා සාදු කියන්නේ. ඒ වගේම පින්වත්නි, ආනන්ද දමයන්ත මහත්මයා වගේම රේණුකා ස්වර්ණකාන්තිද සිල්වා මහත්මිය ඇතුළු සිහි කළ නොකළ මේ දායකත්වයට එකතු වෙච්ච ඇත්තන් වගේම ඔවුන් සිහිපත් කළ ඒ තමන්ගේ සුජීවත්ව සිටින සියලු දෙනාගේ සියලු සත් ප්‍රාර්ථනා සිහිපත් කරගත්ත. විශේෂයෙන්ම දායකත්වයේ ප්‍රධාන අරමුණ AP ට්‍රේඩර්ස් ආයතනයේ වසර 14ක් පිරෙන අරමුණ සිහිපත් කළ ඒ ගනුදෙනුකාර බෞතුන් සහ වෙළඳ නියෝජිතවරු මහත්මීන්ට හැම දෙනාටම ආශිර්වාද කිරීම සහ පවුල හැම දෙනාටම ආශිර්වාද කිරීම, දියණිවරුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න බලාපොරොත්තු වෙන ඒ හැම සත් ප්‍රාර්ථනයක්මත් සඵල වෙන්නට මෙත් සිතින් ආශිර්වාද කරනවා. ඔබ හැම දෙනාගේමත් ඒ ඇත්තන්ගෙත් සියලු සත් පැතුම් ඒකාන්තයෙන්ම ඒ අයුරින්ම ඉටු වෙමින් ඒ සියලු සත් ප්‍රාර්ථනා මුදුන්පත් කරගන්නට මේ පින හේතු වේවා. ඒ වගේම මේ ජීවිතය තුළ ඊටාම සුළු කාලයකට කරන මේ ස්වල්ප ප්‍රාර්ථනාවලටත් ඉනිබ්බිතිය ඔබ හැම දෙනාටම පරලොව සුගතිය මෙන්ම ඔබේ ජීවිතයේ උතුම් ධර්මාවබෝධය පරිපූර්ණ කර ගැනීමේ භාග්‍යත් හැම දෙනාටම සැලසෙත්වා කියලා ඊටාම මෙත්සිතින් සෙනෙහසින් සියලු දෙනාට ආශිර්වාද කරනවා. නෙත් ආයතනයේ අපේ පින්වත් සභාපතිතුමන්, ඒ වගේම ප්‍රධාන විධායක නිලධාරීතුමන්
ඒ වගේම අපේ වරුණ මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් අපි ආශිර්වාද කරනවා. net ශ්‍රාවක ශ්‍රාවිකා ඔබ සියලු දෙනාටත් යහපත සැපත සැනසෙල්ල සුවපත් භාවයම සැලසෙත්වා. හැම දෙනාටම උතුම් ධර්මාවබෝධය පරිපූර්ණ වෙත්වා කියලා ආශිර්වාද කරනවා. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදාති. සාදු සාදු සාදු. සෙනසුරාදා සිඩ්නි තසපුව ධර්ම දේශනාවයි ඔබ ශ්‍රවණය කළේ. ධර්මය ටිකක් ගැඹුරට දැනුණා. මේ අපි හොයා යන අපිට උවමනාවන ධර්මකාරණා නේද මේ දේශනා කළේ. අපි තාම ඊට කොතරම් දුරකින්ද ඉන්නේ කියලා පොඩ මැනබැලීමක් කරන්න ඔබට හැකියාවක් තිබෙනවා නම් ධර්මයට තවත් ඔබට ලං වෙන්නට හිතේවි. සහ සමහරුන්ට මට දැනුණ දේ ධර්මයක් ගැඹුරු මේ ධර්මය අපිට අවබෝධ වෙයිද කියලා හිතේ යම් ආකාරයේ චකිතයකුත් ඇති වුණා. මේ කාලේ ඇද්ද ඉතිරි කාලේ ඇද්ද කියලා අපි මේ පිළිබඳව අපේ ස්වාමීන් වහන්සේගෙන් විමසා බලමු. ඒ සඳහා පුණ්‍ය ශක්තිය කොසේ බලපානවද කියන කාරණේත් අපිට කතා කරන්නට පුළුවන්. ඒ සියලු දේවල් එක්ක අද දවසේ ඊට වටිනා වූ වැදගත් වූ දේශනාවක් ඔබ ශ්‍රවණය කළේ. අපේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ උතුම් වූ ධර්ම අවබෝධය ප්‍රාර්ථනා කරමින් අපි කෙටි විරාමයක් ලබනවා. විරාමයෙන් පසුව ධර්ම සාකච්ඡාවට ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් 0112 55 33 63 දුරකථන අංකයත් විවෘතව තිබෙනවා. ඒ දහම් ගැටළු සඳහා මේ දේශනාව ඇසුරේ වගේම ඔබේ හිතේ මතුවෙන දහම් ගැටළු ඉදිරිපත් කරන්න අපි විරාමයක් ලබලා ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් පසුව ඒ සඳහා අවස්ථාව ලබා දෙනවා. රාත්‍රිය ගැඹුරුයි අහස් කුස සොඳුරුයි තාරකායි නැහි හතමටල සුවදේ නෙත්තෆැන්. මේ අලුත් අවුරුදු නැකතට විශ්වයම සුවඳ කරන සප්තමී සුවඳ පැතිරේවා. සප්තමී හඳුන්කුරු සිත නිවන කොතනත් සප්තමී. දී කපු පෙති දියවැඩියාව නිට්ටාවට සුව කරයි. ඔසුසැල් හා ෆාමස් වලින් ස්වින්සු හර්බල් නිපැයුම. මේටන් පොඩක් මේටන්න. අනේ ඇයිස? මෙන්න මේ මාසේ පඩිය. කලින්ම? ඔව් කලින්ම. වෙලාව කලාව එනකම් බලන් ඉන්නේ නැතුව කලින්ම සල්ලි සමග කල්පිරීමේදී මූලික රක්ෂිත මුදලට බෝනස් මුදලකුත් හිමිවන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් early cash. පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්ද කැක්කමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. ටක්කාල වේදනාවට සහනය. හෑන්ඩ් බෑග් එකටත් ෆිට්. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනූ සහනය. උතුම් වෛශාඛ්‍ය මංගල්‍ය උදෙසා පවත්වන අසිරිමත් බුදුගුණ සජ්ජායනය. net fm බුද්ධාභිවන්දනා බුද්ධාභිවන්දනා. මැයි මස 29 වනදා අනුරාධපුර ජේතවනාරාම සෑරදුන් අභියස. පූජනීය බලංගොඩ රාධ හිමියන් තුන්යම් රැපුරා පවත්වන අධිෂ්ඨාන පාරමිතාව. මේ මහා පින්කමේ ආලෝක පූජා, ශබ්ද පූජා, කප්රුක් පූජා වෙනුවෙන් ඔබේ දායකත්වය වෙන් කරන්න. 076 533 76 අංකයෙන් නොපමාව දර්ශනමතන්න. ගාල්ල පනාගමු ග්‍රීන් හර්බල් හෙළවද සමාගම නවනිපැයුම් සඳහා සම්මානින් පිදුම් ලැබූ කේශමූල තෛලය සුදු හිසකෙස් කළු කර අලුතින් හිසකෙස් ලබා දෙන විශිෂ්ටතම නිෂ්පාදන අඩංගු හෙයා පැක් එක දැන් සියලු ඔස්සැල් වලින් මිල රුපියල් 3800ක් පමණයි. කතා කරන්න 076 715 9731. සියල් සතගේ දුක දුටුවේ මාපිය සෙවනේ ඔබ වැටුණත්
දුරු රටක දිවි ගෙව්වත් මව්පිය උපන්දිනයකදී හෝ විවාහ සැමරුමකදී ඔවුන් ආශිර්වාද හුයකින් අසිරිගන්වන්න. දිගාසිරි වන්දනා සෙංකඩගල පුර රමණීය නෙල්ලිගල පුදනිමේදී සර්වඥ ධාතුන් වහන්සේලා පින් කළ දෑසින් දැක ආශිර්වාද ලබා ගන්න. ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධම්මනිකේතනයේදී වන්දනීය කැටවල හේමාලෝක ස්වාමින් වහන්සේගෙන් ආශිර්වාද ලබා ගන්න. සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුවන විශේෂ ආශිර්වාද පූජාවන් සඳහා ඔබේ දිනය වෙන් කරවා ගන්න. දර්ශන අමතන්න 0765 337 697 දිගාසිරි වන්දනා. එය නැවත සම්බන්ධ වෙනවා සෙනසුරාදා සිටින තසුපෝ සමග ඔබට අපි ආරාධනා කරනවා දහම් ගැටලු ඉදිරිපත් කරන්න 0112553363 නෙත් මැදිරියට කතා කරන්න පුළුවන් දුරකථන අංකය විවෘතව තිබෙනවා. සම්බන්ධ වන්න කෙටියෙන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න අපිට ඔබට අවස්ථාව ලබා දෙන්න හැකියාවක් තිබෙනවා. බොහොම ගෞරවයෙන් නැවත වාරයක් අපේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේව ධර්ම සාකච්ඡාව වෙනුවෙන් සෙනසුරාදා සිටින තසුපුවට පිළිගනු ලබනවා. අවසරයි අපේ හාමුදුරනේ. බණ අහගෙන ඉන්නකොට තරම විරාමයට යන මොහොත කියපු දේම තමයි මට මතක් වෙන්නේ. ටිකක් ගැඹුරු ස්වභාවයක් දැනුණා. හාමුදුරනේ එතකොට හිතට පොඩි චකිතයකුත් ඇති වුණා මේ යන මාර්ගය තුල අපට ඔය කියපු ධර්මය නැත්නම් ඔය අරමුණු වලින් ඔය බැඳීම් වලින් ගැට ටික ඇතුලේ තියෙන ලෙහා ගන්න පුළුවන් වේවිද කියන කාරණේ. දැන් මේ සිතුවිල්ල හොඳ නැතුව ඇති. හැබැයි සෝනස මට වගේම මම හිතන්නේ පොදුවේ බොහෝ දෙනෙකුටත් එහෙම හිතෙන්නටත් ඇති. අපි කොච්චර දුරද කියලා හිතෙනවා. අපි දැන් ධර්ම වැඩසටහන් කරනවා, ධර්මයට ස්වාමීන් වහන්සේලා ඇසුරේ කටයුතු කරනවා, ධර්මයක් කියවනවා. හැබැයි ඒත් දුර බවක් පේනවා අපේ හාමුදුරනේ. දැන් මම ඔබ වහන්සේගෙන් දවසේ මේ සාකච්ඡාව ආරම්භ කරන මොහොතේ ඔබ වහන්සේ වෙතට යොමු වෙන්නට බලාපොරොත්තු වෙන්නේ ඇසුරේම තමයි අපේ හාමුදුරනේ මේ ඇතුලේ තියෙන පොට හොයාගෙන ඔබ වහන්සේ කිව්වේ දේශනාවට අනුකූලව බලුවොත් ඇතුලේ තියෙන පොට හොයාගත්තොත් ලියා ගන්න ලේසියි. ඒකට ධර්මයෙන් ලැබෙන සහාය කොහොමද අපේ හාමුදුරනේ? කියන්නේ ගැඹුරු ධර්මයේද අභිධර්මයේද අපි ඒ සඳහා යොදාගත යුත්තේ? නැත්තම් ධර්මයේ අර කොටස් දෙකක් විදිහට අපි හිතනවා මේක බොහොම සරල ලෙසින් අපිට දැනුණායි කියලා යම් ධර්ම කාරණා. ඒ වගේම මේ ගැඹුරු ලෙසින් දැනුණු ධර්ම කාරණාත් තිබෙනවා. එතකොට කොතනද මේ ඇතුළේ තියෙන පොට ලියා ගන්නට ඕන කරන කාරණා රැස් වෙලා තිබෙන්නේ, ගැබ් වෙලා තිබෙන්නේ නැත්නම් ඒකත් නිමිත්තක් පමණක්ද? වරුණ මං සන්තති ඇමතිව මතක් කරන්නම් පොඩ්ඩක්. දැන් ඔබ හිතන්න සන්තති ඇමති කියන්නේ දවස් 7කට తాවකාලිකව රජකම හම්බුණා. දැන් මේ මිනිහයාට කිසිම අවශ්‍යතාවයක් නැහැ රට පාලනය කරන්න. මෙයා බැලුවේ රජ සැප ටික පුළුවන් තරම් දවස් 7 ඇතුළේ විඳින්න. මේ හැබැයි අර ගසා කන්න තරම් එහෙම දේවල් ඕනුන්නේ නැහැ. කෙටි කාලයක් එයාට කාලා බීලා උපරිම විනෝද වෙන්න රාජකීය විඳින්න තියෙන හැමදේම උපරිම කාලා බීලා නටලා විනෝද වෙන්න බැලුවා. බොනවා, කන්න තියෙන හැම විදිහම කෑම හොය කනවා. නාට්‍යාංගිනාව පුරෝගෙන නැටුම් බල තියෙනවා. ඒවැම සතුටු වෙවි ඉන්නව දවසම. ඕක තමයි මෙයාගේ ජීවිතේ. එතකොට 7 වෙනි දවස කෙට්ටු වෙනකොට මත් වෙලා පුදුම තෙහෙට්ටුයි. දවස් 7ක් තිස්සේ බීලා. ඒ අන්තිම දවස. අන්තිම දවස. එතකොට දැන් මෙයාටත් වඩා තෙහෙට්ටුයි මෙයාව සතුටු කරපු මේ අංගනාව ටිකට. එතකොට ඒගොල්ලෝ විශේෂයෙන් මෙයාට හිත ගියපු කෙනෙක් හිටියා. එයා ගොඩාක් සමීපව ළඟින් ඇසුරු කරා. එතකොට ඔබ දන්නවා නැටුම් ගෑම් වලට විතරක් නෙමෙයි මේ ඒ කාන්තාවන් තමන්ගේ ඇසුරේ තියාගත්තේ. ඉතින් විවිධාකාරයෙන් සතුටු වෙච්ච මේ කාලය ඇතුලේ ඒ කාන්තාවක්ම මුල් වෙලා මෙයාගේ ජීවිතේ ලොකු පරිවර්තනයක් වුණා ඒ අන්තිම දවසේ. මෙයා මේ හවස්වරුවේ හිතුවා දැන් අන්තිම හවස්වරුව උද්‍යානයට යන්න ඕනේ. එතකොට අතරමඟදී බුදුරජාණන් වහන්සේට මුණ ගැහුණා. උන්වහන්සේ සන්තතිකින් අහනවා මේ
සන්තතිය හොම වැනි සමහරට ඇතා පිට හරි එහෙම යන්න ඇතින අශ්වය පිට හරි වගේ සන්තතිව දැකලා බුදුරජාණන් වහන්සේට සිනහාවක් පහළ වෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේක දැකලා අහනවා ස්වාමීනි ඔබ වහන්සේ සිනහ පහළ කරේ යාව දැකලායි කියලා. දැන් සන්තතිට මේ දවස් 7ක తాවකාලික රජකම හම්බෙච්ච ගැන රටවැසි ඔක්කොම දන්නවනේ. දැන් වර්ණ හිතන්නකො ලංකාව කවුරු හරි කෙනෙකුට දවස් 7කට తాවකාලිකව ජනාධිපතිකම හම්බෙනවා. අපි දන්නේ නැතුවද? ඒක දන්න අපි කවුරුත් දන්නවා මේක ලොකු ප්‍රවෘත්තියක් වෙනවනේ. ඉතින් සන්තති එවෙලෙත් හොඳටම බීලා ඩෝප් වෙලා හිටියේ. දැන් මේ යන්නේ උද්‍යානයට තව පොඩි වෙලාවයි තව ඉතුරු වෙලා තියෙන්නේ. කාන්තාව පිරිවරාගෙන කාන්තාවික සතුටු වෙවි සංගීතය නැටුම් ආදී දේත් එක්ක ඉන්නේ. ඉහෙව් කෙනා ගැන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශයක් කරනවා සන්තති අද මේ හවස පිරිනවම් පානවා කියලා. ඒ කියලා රහත්ත්වයටපත් වෙනවා. ඔව්. මේ ලෝකේ සෝවාන් වෙලාවත් මාර්ගඵල ලබන්න තියා පන්සිල් ටිකවත් රකින්න නැති මිනිහා මේ බීගෙන ඉන්න මිනිහා මේ අද හවස පිරිනවම් පානවලු. හිතන්න දැන් මේ වෙලාව වෙනකොට 2යි 3යි වගේ ඇති හවස. හවස 6-7 වෙනකොට පිරිනවම් පානවලු. හිතා ගන්න බෑනේ. එහෙමයි. වරුණ මේ එදා තමයි අන්‍යාගමිකයින්ට නිකන් අර කොහෙටද පාන් දැම්ම වගේ. හරි සතුටක් දැනෙනවා. සෝමාලියාවට නේද කොහෙටද පාන් දැම්ම වගේ කියන්නේ. මේ හතුට කියන්නේ එයාලා හිතුවා අද තමයි ශ්‍රමණ ගෞතමිය වරද්ද ගන්න. කාට තියා ඉන්න බෑ හිතාගෙන ඉන්න මේ දවස් 7කට රජවරු අල්ලගත්ත මැදට දවස් 7ට ආපු මිනිහවත් අල්ලගන්න කල්පනාවල. මේ ශ්‍රාවකයෝ ලොකු ශ්‍රාවකයෝන්ගේ අතු අල්ලන්න ගිහිල්ලා අද තමයි වරද්ද ගන්න පොට කියලා දැන් කට්ටියම බලාගෙන හිටියා බලමුකෝ දැන් මෙයා කියන විදිහට පිරිනවම් පාන හැටි කියලා. එතකොට ඒ කියන්නේ රටේ ලොකු අවධානයකට ක්ෂණිකව ගියා මේ සිද්ධිය. සන්තති උද්‍යානයට ගිහිල්ලා සුපුරුදු විදියට විනෝද වෙවි සතුටු වෙවි ඉන්නවා. දැන් යාව වැඩියෙන්ම සමීපව අර නැටුම් වලින් සහ නොයෙකුත් හැම ආකාරයෙන්ම යාව සතුටු කරපු සමීපම කාන්තාව. නාටිකාංගනාව. ඇය ගැන ලොකු ආකර්ෂණයක් තිබ්බා. ලොකු බැඳීමක් තිබ්බා. ඇය දැන් එතන නටනවා. හැබැයි නිදි මරලා නිදි වරපු එක විතරක් නෙමෙයි. හරියට කෑවෙත් නැහැ. මොකද හේතුව ගොඩාක් ඔය අදටනොත් නේ වරුණ දන්නවනේ ඔය මේ සමහර මොඩල් කරන අය වැඩිය කන්නේ වැඩිය දැන් නටන්නත් එපා වරුණ. ඒ හින්දා කැම්බීම් වැඩිය ගන්නෙත් නෑ පාලනයක් කරගෙන. මොකද මේ දවස් 7ම සෑහෙන වෙහෙසෙන්න තියෙනවා. ඒ හින්දා එයා නටන්න ඔක්කොටම පුළුවන් වෙන්න පහසුවට කියලා වැඩි කෑවේ බිවෙත් නෑ. කණ්ඩ වෙලාවක් දෙන්නෙත් නෑ මේ මිනිස්සයා. මේ නටවන එකමයි වැඩේ. ඉතින් නිදාගන්නත් නෑ. තෙහෙට්ටුව වරුණ මත් වෙලා වගේ හිටියේ. ඒත් අර දැන් රජනේ මොක වුණා දෙනාන ක්‍රියාත්මක කරන්නේ නැත්තම් මාරලා දැම්මත් එහෙම. ඉතින් අමාරුවෙන් මත් වෙලා නැටුවා. නමුත් උන්දේ අර මත් වෙලා හිටපු හින්දා එකපාරට කැරකිල්ලක් ආව නටනට ඉද්දී. නටනට ඉද්දී ආපු කැරකිල්ලට එකපාරට මෙයා හැම්ම වීසි වෙලා ගිහිල්ලා වැටුණා. වැටිලා ඔළුවේ කෙලින්ම වැදෙන්නේ ගලක්. එතන බිම තිබිච්ච ගලක ඔළුව වැදුනා. විසි වෙලා ගිහිල්ලා ගලේ වැදිච්ච පාරට වරුණ මේ මනුෂ්‍යයා එතනමයි. එතනම නැති වුණා. මැරුණා. දැන් ලේ හලාගෙන ඔළුව වැදිලා එතන ඉන්න විදිය දකිද්දී සරකාණීට දැන් මේ දවස් 7 තුල එයාව සතුටු කරපු විදිය මතක් වෙනවනේ. හැම විදිහෙම සතුටු කරපු විදිය. එතකොට රැයත් දවාලක් නැතුව තමන්ගේ සමීපව හිටපු කෙනා විවිධ විදියට සතුටු කරපු කෙනා මේ විදියට මේ S2 ඉස්සරහා මැරුණා කියලා දකිද්දී මේ මිනිස්යාට ඒක ජීවිතේ අර විඳපු සතුටද කතන්දර නෑ. මොකද්ද මේ ජීවිතය කියලා එකපාරට දැනෙන්න ගත්තා. එහෙමයි. මෙයා අර ගෑනු කෙනාගේ අර ලේ හැලිච්ච මූණ අල්ලල්ල එතන වාඩි වෙලා බිම අඬන්න ගත්තා. සරකාණි සන්තති ඇමති අඬනවා දැන් අර මූණ අල්ලල්ල. අනේ මොකද්ද මේ උනේ ගගා. ඊට පස්සේ මෙයාට දැන් හරි දුකයි. දැන් මේ දුකත් එක්ක මෙයාට හිතෙනවා මේ ජීවිතේ මම මොකද්ද මේ
මං සතුටු වෙච්ච සතුටුවීම මේ සතිය තුළ එක පාට ජීවිතේ කවදාකත් හිතපු නැති විදියට. දැන් සතුටක් තිබ්බද කියලා හිතෙනවා. ඕ දැන් එක පාටේ සතුට අනිත් පැත්තට හැරිච්ච හැටි හිතාගන්න බෑ මේ ජීවිතය කියලා. ඔය වගේ සිද්ධියක් ක්ෂණිකව ආපු ගමන් මිනිසුන්ගේ ජීවිතේ එහෙම වෙන්නේ වරුණ. එහෙමයි අපේ. මෙයා ඒ වෙලාවේ මතක් වුණා මගදී බුදුරජාණන් වහන්සේව මේ හම්බුණානේ කියලා. උද්‍යානෙට එන අතරමඟ. එහෙමයි. ඒක හොඳ වෙලාවට මෙයාට මතක් වුණායේ. මෙයාට වෙලෙම හිතනවා මගේ දුක උන්වහන්සේට විතරයි කියන්න මේ වෙලාවේ මට වෙන කවුරුවත් නැහැ. මෙයා යනවා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නේ වෙලාවෙම. තාම මේ රජ ඇඳුමින්. තාම රාජකීය ඒ බලතල එයාට අහිමි වෙලා නැහැ. මෙයා මේ අර වරප්‍රසාදයක් විදිහට ලැබිච්ච විශේෂ අවස්ථාවක් මේක. දැන් අද කාලේ වගේ නෙමෙයිනේ සීමිත කාල පරිච්ඡේදයකට නෙමෙයිනේ රජකම හම්බෙන්නේ කියනකොට ජීවිත කාලෙනේ. ඒ නිසා අර ඒ ජීවිත කාලේ හම්බෙන එකක් හින්දා මේ වගේ ව්‍යවස්ථාවල් මොකක්වත් නැහැනේ රජුගේ කැමැත්තනේ. ඉතින් රජු කැමැත්තෙන් අර වැඩ බලන රජු වගේ දවස් 7කට මෙයාව පත් කළේ බලතල දීලා. රජුරු දැන් සන්තති ඇමති නෙමෙයි ඉතින් ඇත්තටම සන්තති රජුරු. හිටියමති. ටෙම්පරරි රජුරු. වැඩ බලන රජුරු. ඔව්. එතකොට මෙයා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අඬනවා. අනේ ස්වාමීනි කක අඬන මට දුක කියා ගන්න තේරෙන්නෙත් නැහැ. එහෙමයි. දැන් බුදුරජාණන් වහන්සේ දන්නවනේ හේතුව මොකද්ද කියලා. උන්වහන්සේ කල්ැතු කතාව කියලාත් නේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මෙයාගේ දුකට ගැළපෙන්න අවශ්‍ය අනුශාසනාව පද කීපකින් කියනවා. එහෙමයි. වරුණ මෙයාගේ දැන් අර වෙරි වෙලා හිටියට වෙරි බොහෝ දුරට හිඳිලා ඉවරයි මේ දුකත් එක්ක. කෙනෙකුට සමහරවිට මොන වෙරි වෙලා හිටියත් දුක ආවම බය ආවම වෙරි නැති වෙලා යනවා නේද? හින්දෙනවා. හරිද? බය ආවමත් එහෙමනේ. එහෙමයි අපේ හොඳට. අර චණ්ඩිය වගේ කෑග ගහ ගුණාරප කී හිටිය එකපාරට බයක් කවුරුක් කර කවුරුහරි දුවන් ආවත් එහෙම අම්මෝ. මේ හොයන්න බැරි වෙන දුවන්න පුළුවන්. ඔය ලොකු දේවල් වනේ පොලිස් කාර්යයක් දැකගම. හොඳට පේනවා. පොලිසිය කෙනෙක් දැක්කම අර බීලා සින්දු කුණුහරුප කේකී ඉන්න බෙරි වෙච්ච මිනිසයා ඒක පාට ඔක්කොම නිවිලා සර් කියලා අර කතා ඔක්කොම ඉවරයි. ඒ වගේ බයක් ආවම වගේ දුකට ඊට වැඩිය හින්දෙනවා. වෙරි. බලන්න සන්තති ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අර කියා දෙන එක ගාතාව වරුණ යාගේ මුළු ජීවිතේම වෙනස් කරා. මෙයා කවදාකවත් මේ ධර්ම දේශන අහන්න ආපු කෙනෙක් නෙමෙයි මේ ජීවිතේ. හැබැයි අතීතේ පුරුදු පුහුණු කරලා තියෙනවා. එහෙමයි. අතීතේ හොඳට වීරිය වඩපු කෙනෙක්. ඒ ගාතාව යාට මුළු ඇතුලේ ගැට කතන්දර ගැට ගැහිච්ච හැටි ඔක්කොම අවබෝධ වුණා. එහෙමයි. එයා මේ මොහොතේම අරහත්ත්වයටපත් වෙනවා. එයාට දැනෙන්න ඇති මේ අරමුණු ලෝකය එක්ක නේද මේ මහා කතන්දර ඔක්කොම ඇලෙන ඒවා මේ දුක හටගත්ත ගැටිච්ච දැන් කොටින්ම ඇය ගැන ආපු අරමුණු සියල්ල ඇය මැරිලා ඉන්න ලේ හැලිච්ච දැකපු රූපේ මේ ඔක්කොම මනසට අරමුණු ටිකක් නේ කියන එක දකින්න ඇති. ඒ නිමිති ලෝකයේ ගැන අවබෝධ වෙන්නේ නැති. රහත් වුණා වරුණ එතනම. හැබැයි ආයුෂ නැහැ. පොඩි වෙලාවයි තව මෙයාට ජීවත් වෙන්න තියෙන. මෙයාගේ ආයුෂ පිරිහිලා තියෙන්නේ. සමහර විට ඒ දවස් 7 ගෙවිච්ච කාලේ කයට යත් අනවශ්‍ය විදියට සෑහෙන බලපාන විදියට ජීවත් වෙලා තියෙනවා. බොන් බීපුවා හරි මොනවා හරි. ආයුෂ වැඩි නැහැ. බුදුරජාණන් වහන්සේ දැක්ක මෙයා තව ටිකකින් පිරිනිවන් පානවා. ඒ කියන්නේ මේ රජ ඇඳුමින් පිරිනිවන් පාන්නේ වරුණ. එහෙමයි. උන්වහන්සේ ඒ වෙලාවේ මෙයාට කියනවා බොහෝ දෙනා දැන් හිතන් ඉන්නවනේ මෙයා මේ අර බුදුරජාණන් වහන්සේ කරපු ප්‍රකාශෙත් එක්ක මේ මොනවා වේද මෙයාට කියලා. ඒ සැක නැති වෙන්න ආකාශයේ පිරිනිවන් පාන්න කියනවා. හරිම ආශ්චර්යයි. සන්තති අර රජ ඇඳුමින් ආකාශයට ඉරිදියෙන් ගිහින් දැන් ඔබ හිතන්නේ මේ ඉරිදි ගන්න මේ කැලෑවල් වල ඉඳන් භාවනා කරාද කාලයක් තිස්සේ නෑ මේ මොහොතක මේ හිතන්නකෝ දැන් මේ ඉරිදියෙන් ආකාශයට ගිහිල්ලා පිරිනවම් පාන්නේ ආකාශේ. එහෙමයි. එතකොට හැබැයි ධාතුන් වහන්සේලා නෑ. කපුරු පිච්චෝ වගේ සියල්ලම දැවිලා ඉතිරි නෑ. අලුවත් දැලිවත් දෝවිලිවත් කිසිවක් ඉතුරු නෑ. ආකාශෙම නිරුද්ධයි සියල්ලම. එහෙමයි.
ඒ දැවෙන දැවිල්ල ආකාශෙම ඉවරයි. ආයි මුකුත් නැහැ. මේ මාරයට ආයි හොයන්නත් නැහැනේ. සසරෙම ආයි කොහේ හරි ඉපදිච්ච තැනකුත් නැහැ. හරිම පුදුමයි. ඔබ හිතන්න රජ ඇඳුම් ටිකත් එක්කම එහෙමයි. නේද? මට ඔක හිතෙනවා එක දෙයක්. අර වහන්සේ අතන කියනකොට සර්කාණිටත් ඔය වගේ තමයි වුනේ නේද? ඔව්. දැන් මේ ජීවිතේ වරුණ මේ මිනිස්සයා මේ කාලයක් තිස්සේ අභිධර්මයේ තියෙන මේ සප්ත ප්‍රකරණ ඉගෙනගෙන ගැඹුරට බැසගත්තේ නැහැ. බෝධිපාක්ෂික ධර්ම පුහුණු කරන්න මොනවා හරි කරලා එයා සෑහෙන කාලයක් තිස්සේ වීරිය වඩලා ධර්ම දේශනා හා එහෙම මොකුත් නැහැ. සිල් පන්සිල් සමාදන් වෙවීව. එහෙම මොකුත් නැහැ. බලන්න හිතලා අපිට ජීවිතේ එකපාරට පරිවර්තනය වෙන්න අපි නොදන්න කුසල මතුවෙන්න පොඩි තැනක් ඇති වෙන්න පුළුවන් සමහරවිට. ඒතර දැන් ඔබට හිතෙන්න පුළුවන් අම්බෝ තැනට එන්න අපිට මොනවා තව ඉගෙන ගන්න වෙයිද? තව මොනවා කරන්න වෙයිද? අපි එහෙම හිතුවට වරුණ අපිට ජීවිතය ගැන අවබෝධ වෙන්න සමහරවිට මේ දේශනයක් අහන් ඉන්න තැනක හොඳට දැස් පියාගෙන අහන් හිටියොත් සමහරලාට එතනම ජීවිතය වෙනස් වෙනවා වෙන්න පුළුවන්. අපි හිතනවා අම්බෝ අපිට තව ඔය ටික කරන්න තව අවුරුදු 10ක් 20ක් වතයයි ප්ලෑන් කරනවා. නෑ. අවබෝධය ඇති වෙන විදිහ හෝ අවබෝධය ඇති කරගන්න පරිසරය හැදෙන විදිහ හෝ එහෙම සැලසුම් කරන්න බෑ කිසි කෙනෙකුගේ ජීවිතවල. අවසර අපි හඳුනද මම මෙහෙම ඇහුවත් ඔබ වහන්සේගෙන් එතකොට අපි මේ ඇතුලේ පොට ඇතුලේ තියෙනවා නම් ඇයි අපි තනින් තැනට යන්නේ? කෙනාගෙන් කෙනා හොයාගෙන යන්නේ. එහෙම අවශ්‍යතාවයක් කොහොමද? තනින් තැන යන්න ඕනෙත් නෑ, කෙනා හොයන්න ඕනෙත් නෑ, ධර්මයයි හොයන්න ඕනේ. හැබැයි ධර්මය හොයන්න තනින් තැනට යන්න වෙනවනම් ඒක කරන්න දෙයක් නෑ යන්න ඕනේ. එහෙමයි. ඒකනේ දැන් හිතන්නකෝ බාහිදාරු චීරියට මගපල ලැබපු ශ්‍රාවකයෙක්මනේ මිනිස් ලෝකේ නෑ. හැබැයි වෙන ලෝකයක. එහෙමයි. ඒ කියන්නේ යත් එකට අතීත ධර්මයේ පුරුදු පුහුණු කරපු අයකින් අනාගාමීලා සුද්ධාවාසී ගියපු කෙනෙක් නෙමෙයි ඇවිල්ලා කිව්වේ. සහයෝගය දෙන්නේ. ඔව්. ඔබ මේ බොරුවට රහතෙක් කියලා හිතන් හිටියට රහත් වෙන හැටිවත් දන්නේ නැති කෙනෙක් තමුන්නාන්සේට මේ රහත් වෙන වහන්සේලා ගැන දැනගන්න ඕන නම් රහත් වෙන්න ඇත්තටම ඕන නම් අන්න බුදු කෙනෙක් පාරලා ඉන්නවා ගිහිල්ලා හම්බෙන්න කිව්වා. එතකොට මේ එහෙනම් ඉතින් දැන් ඒක ඇවිල්ලා කියන කෙනත් වරුණ මේ අනාගාමී වෙච්ච කෙනෙක්නේ. එහෙමයි. ඉතින් යාට තිබ්බනේ මේ කොහෙවත් යන්න ඕනේ නැහැ, බුදුවරු හොයන්න ඔය මොකක්වත් ඕනේ නැහැ. ඔයා මෙන්න මේ ටික කරන්න කියලා දාන්න තිබ්බනේ. ඔව්. ඔයත් මේ ගිය ආත්මේ කලින් ආත්මයක මේ අපිත් එක්ක එකට ගල්තලා උඩ නැගගෙන අර කාශ්‍යප බුද්ධ ශාසනේ ධර්මයේ පුරුදු කරා. මෙන්න මේ ටික කරන්න කියලා එයාටම ওই ටිකත් කියන්න තිබ්බනේ. මේ මිනිස්සු වටේ යවන්නේ නැතුව. එහෙමයි. වටේ කියන්නේ වටේ යවනවා කියන වචනේ දැන් අද කතාවරට හොඳ දෙයක් එක අතකින්. නියම වටේ ගිය කෙනෙක් තමයි මේ බාහිදාරුචරිය කියලා කියන්නේ. ඇත්තටම බුදුරජාණන් වහන්සේ හොයාගෙන එක ආරාමයකට යනවා බලද්දි එතන නෑ. ටික දවසකට කලින් එතනින් වැඩලා. ආයි යනවා තව ඊට පස්සේ කියපු ආරාමයට එතෙන්ට ගිහිල්ලා බලුවම එතන නෑ. එතනිනුත් පිටත් වෙලා. ඊට පස්සේ යනවා තව ආරාමයට හොම වටේ ගියා. කවුරුත් වටේ ඇව්වේ නෑ. එයා වටේ යන්න උනා යාට. ඉතින් වටේ ගිහිල්ලා ඇවිල්ලා අන්තිමට බුදුරජාණන් වහන්සේ හොයාගෙන ජේතවනයට ආවම එතනත් නැහැ පිණ්ඩපාතේ වැඩලා කිව්වා. ඊට පස්සේ පිණ්ඩපාතේ වැඩි පැත්ත හොයාගෙන ගිහලා එහෙ දුවගෙන ගිහින් එතන මග හොයාගත්තේ. එහෙමයි. ඒතර ඔබ හිතන්න බොහෝ දුර ගියා. හැබැයි වහා අවබෝධ කළා. දැන් අර මං සන්තති ඇමති ගැන කිව්වා වගේ වහා අවබෝධ කළා බොහෝ දුර හොය ගියා. ඒ නිසා මේ බොහෝ දුර අපිට මේ වහා අවබෝධ නොමේ ඉන්න තැන ඉඳලම අවබෝධ කරන්න ඕනේ ඒක ඇත්ත. හැබැයි ඉන්න තැන සද්ධර්මයේ ඇහෙන්න ඕනේ. සද්ධර්මය ඇහෙන්නේ නැතුව මේක අවබෝධ වෙන්නේ සන්තතියට එහෙනම් ඉතින් ඔය ශනික අවබෝධ කරන්න අර උද්‍යානයේ ගෑනු කෙනා මැරිච්ච තැනම අවබෝධ කරන්න තිබ්බනේ. එහෙනම් ඉතින් පසේබුදු කෙනෙක් වෙන්න ඕනේ. එහෙමයි. මෙයා පසේබුදු නෙවෙයි පසේබුදුවරු කාන්තාව ඔඩොක්කුවේ තියාගෙන බුදු වෙලා තියෙනවා. එහෙමයි. මේ ඒ ගැන පසේබුදුවරු ගැන ඉගෙන ගන්න පුළුවන්. පසේබුදුවරුන්ගේ රජ ඇඳුමෙන් බුදු වෙලා තියෙනවා රාජකීය ඇඳුමෙන්. එහෙමයි. ඒක වෙනම කතා. හැබැයි ශ්‍රාවකයෝ එහෙම නැහැනේ. ශ්‍රාවකයාට වටේ යන්න වෙනවා. සද්ධර්ම හොයාගෙන යන්න වෙනවා. කල්යාණ මිත්‍රයෝ සොයසොය යන්න වෙනවා. ධර්මය හොයන්න ඕනේ අනිවාර්යෙන්. ධර්මය පුරුදු කරන්න ඕනේ. ඒ ධර්මයේ මං කියන්නේ කොතන හරි එක ගාතාවක් සමහරට අපි හිතන්නේ તો අපි ජීවිතේ වෙනස් කරන්න පුළුවන් වරුණ. සමහරවිට ගිය සතියේ සිටනෙත් අසපුව අහපු කෙනානේ මේ
ඊළඟ සතිය සිත් නැතස පහනකොට එක්ක ගිය සතිය දේශනේ කරපු කෙනා නෙමෙයි ඊළඟ සතිය දේශනේ කරනකොට එහෙම වෙනස් වෙන්න පුළුවන්. ගිය සතියේ දේශනාව නිෂ්පාදනය කරපු ඔබ නෙමෙයි ඊළඟ සතියේ නිෂ්පාදනය කරනකොට පරිවර්තන වෙන්න පුළුවන් ජීවිතේ. ඒකට මේ දැන් අපි හිතනවා අභිධර්ම ඉගෙන ගන්න නම් මේ දවසකින් දෙකකින් බෑ සෑහෙන කාලයක් යනවා. ඒවා කරලා ඔක්කොම කරලා තමයි මට අවබෝධ වෙන්නේ කියලා හිතෙනවා. නෑ අපි දන්නේ නැහැ අපි අතීතයේ මේ ධර්මයේ කොච්චර දුරකට කොහොම පුරුදු පුහුණු කරලා තියෙනවද? අපි කියන්නේ පෙර පුහුණුව බලපාන. සන්තති කියන්නේ බාහිදාරුචීරිය කියන්නේ එකපාරට හසින් කඩා පාත් උනා නෙමෙයි. එහෙමයි. එයා අතීතේ පුරුදු පුහුණු කරපුවා. හැබැයි බීගෙන පිස්සුනට හිටියා. අර බාහිදාරුචීරිය රහතෙක් බුරු රහතෙක් කියලා කියන්නේ දැන්න Taman රහත් නෑ කියලා දැන්න මිනිසුන් රවට හිටියා බොරුවට. එහෙමයි. මිනිස්සුන් බොරුවට රහතෙකුට ලැබෙන දේ ලබාගත්ත බොරු කර පැහැදිලිව Taman එහෙම නෑ කියලා වංචාව දැන ඒ කියන්නේ මෙයාට අර මේ උනේ ඔය මොහොතේ ගිලිලා කොහොම හරි යා ගොඩට ආවනේ. ඔව් දූපතකට ආවනේ. ආවට පස්සේ වරුණ මේ කියන්නේ ඒ වෙලාවේ ඇඳුනුත් නෑ ඇඟේ. ඇත්තටම ආවේ උපන් උපන් විදියට. ඊට පස්සේ ලැජ්ජයි දැන් කවුරු හරි දැක්කොත්. ඊට පස්සේ වටපිට හොයලා බලනකොට අර මේ එතන තිබුණ පොඩි විලක් වගේ එකක් ඒකේ සෙවල තිබ්බා. මෙයා කලේ ඉක්මනට ඇඟේ ලැජ්ජාව ඇති වෙන ටික වහගන්න ඕනකමට සෙවල ටිකක් කරන් අලෝ ගත්ත ඇඟේ. එහෙමයි. දැන් ඕක වේලෙනකොට සෙවල ටික හැල්ල වැටෙනවා. ඉතින් හැම තිස්සෙම සෙවල අරගෙන අලෝ ඉන්න ඕනේ. පස්සේ මෙයා බැලුවා මම මේ සෙවල දිගටම අලෝ ඉන්න බෑනේ. වෙන මොකක් හරි කරගන්න ඕනේ කියලා තමයි පස්සේ මේ දරකොඩු ටිකක් අරගෙන කෙට ගහගත්තේ. ඒ කියන්නේ වැල් වලින් අමුණලා කෙට ගහගත්තා. මෙයාට දැන් බඩගින්න ආවා. ඊට පස්සේ බඩගිනි දැන් කැම ටිකක් හොයාගන්න ඕනේ. ඔය පොඩි මේ තැටි කෑල්ලක් හම්බුණා. ඒකත් අරගෙන ගමේ ගෙවල් වලට ගියා හිඟමනේ ගියේ මොන හරි හොයාගන්න. නමුත් මිනිස්සු හිතුවේ මෙයා නූල් පොටකටවත් කිසි තණ්හාවක් නැති මහා ආජීවකයෙක් කියලා. රහත් වෙලා කියලා. එතකොට දැන් මිනිස්සු අනේ රහතන් වහන්සේ ඔබ වහන්සේ ආශ්චර්යයි කිය දැන් වැඳ දාන ටික දෙනවා. මෙයා එතකොට බැලුවා මේක මරු වැඩේනේ කියලා. කියන්නේ මෙච්චර කාල අපි වෙලදාම් කරලා මේ නැව්ගල ගිහිල්ලා මහන්සි වෙලා කෑවුවා. දැන් මේ මිනිස්සු වැඳ දෙනවා මේ රහත් වෙලා කියලා. මේක හොඳ බිස්නස් එක කියලා මෙයා පටන් ගත්තා ඒක. එතකොට මේ අතීතේ පුරුදු පුහුණු කරලා හොඳට වීරිය වඩලා ධර්මයේ පදන් වෙච්ච චරිතය මේ වහා අවබෝධ වෙන්න එක ගාතාවක් ඇති වෙන චරිතය මේ විකාරයක් කර ඉන්නවා. ඒකට තමයි මේ මග පෑදුනේ. ලෝකයා බොරුවට රවට ඉන්නවා. මෙන්න එක ගාතාවකින් අවබෝධ කරනවා. ඒකයි මේ මොහොතේ ඉන්නේ මොකද්ද? කවුද? මෙයා මේ මොහොතේ බේබද්දෙක් වෙන්න පුළුවන්. මේ මොහොතේ මොනවා කරනවද? අදාළම නැහැ. සමහර විට නොදැන හිටියට අතීතේ මහා පුරුදු පුහුණු කරපු චරිතයක් වෙන්න පුළුවන්. ගෙදර ඉන්න 4 පොයට සිල් ගන්න නෝනට කලින් ගෙදර ඉන්න බීලා හිටපු මහත්තයා සමහර විට යාට කලින් රහත් වෙන දවසක් එන්න පුළුවන්. ඒ යම් කෙනෙක්ගේ හිතේ අපි ඒ ගැන කතා කරමු. තව අපිට දුරකථන මතුමත් වෙන අවස්ථාව ලබා දෙන්න සූදානම්. ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන ඔබට අවස්ථාව ලබා දෙනවා. අයබෝවන්. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. මගේ ප්‍රශ්නේ මේ සක්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද? සක්කාය දිට්ඨිය නැති කරගන්න කොහොමද? නැති කරගන්න භාවනාව අවශ්‍යමද? මේ පරම වහන්සේට මේ ලැබුවා වුණ අවසරේ නිදුක් නිරෝගී භව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි. හරි තෙරුවන් සරණයි. අපි සක්කාය දිට්ඨිය ගැන ඇත්තටම වෙනම දේශන ඊට පෙර අපි කරලා තිබෙනවා. සක්කාය දිට්ඨිය 20 ආකාරයි. මේක මේ ලෝකයේ ගැන දකින දැක්මක්. ඔය ලෝකය කියලා අපි කතා කරන්නේ වරුණ. දැන් ඔන්න අපි අද විඥාන ගැන කිව්වා. අර ඔර්ලෝසුවේ හඬ කියන එක උදාහරණයකට අරගෙන. එහෙමයි. නොඇසූ හඬක් දේශනාව අතරේ හොඳට කන් දෙනකොට ඔන්න ඇහුණා. එතකොට ඒ ශබ්දයට විඥානය හටගත්තා. ඔන්න ඔය විඥානයේ උදාහරණයකට ගත්තොත් විඥානය හටගන්න දෙයක් කියන එක දන්නේ නැතිකම තුළ. විඥානය හට ගැනීමක් තියෙනවා නැතිවීමක් තියෙනවා. හටගන්නා වූ දෙයක් කියන්නේ තමාට අයිති දෙයක් නෙමෙයි කියලා දන්නේ නැතිකම තුළ විඥානය මම කියලා ගන්නවා. විඥානය මගේ කියලා ගන්නවා. එක්කෝ විඥානය තුල තමයි මම ඉන්නේ කියලා ගන්නවා.
එහෙම නැත්තම් මා තුල තමයි විඥානය කියන එක තියෙන්නේ. එහෙමයි. මේ හතර විදිහටම බලනවා. ඔය හතර ආකාරයකින් දකිනවා. එතකොට රූපෙටත් වගේ හතර ආකාරය, වේදනාවටත් වගේ හතර ආකාරයක්, සංඥා, සංස්කාර, විඥාන. මේ පහටම ඔය ආකාරයෙන් හතර ආකාරයක තියෙන අනවබෝධයක් තමයි. එතකොට මේක දැක්මක්. ඒ දැක්ම දෘෂ්ටිය. සක්කාය දිට්ඨි කියන්නේ ඒකයි. එතකොට මේ දිට්ඨියක් කඩන්න තියෙන්නේ දිට්ඨියකින්මයි. මොකක් හරි දෘෂ්ටිගත වෙච්ච වැරදි දෘෂ්ටියක් තියෙනවා නම් කඩන්න තියෙන්නේ දිට්ඨියකින්මයි. ඒතර මේ සක්කාය දිට්ඨිය බිඳින්න තියෙන්නේ සම්මා දිට්ඨියෙන්. දැන් අද අපි මේ දේශනාව තුළ කතා කරෙත් වරුණ මේ සම්මා දිට්ඨියට අදාළ දේශනයක්. එතකොට සම්මා දිට්ඨිය ගැන ඇහැගෙන දැන් ওই විඥාන ගැන අවබෝධය ඇති වෙන සම්මා දිට්ඨිය ඇති කරගන්න ඔන්න සක්කාය දිට්ඨිය නැති වෙන්නේ එතන. සම්මා දිට්ඨිය ඇති වෙන්න නම් කාරණා පහක් ඕනේ. සක්කාය දිට්ඨිය නැති කරන්න එතකොට ඒ කරුණු පහ හැටියට ගන්න පුළුවන්. සක්කාය දිට්ඨිය ගැන පුළුල් දේශනයක් කරනකොට මම මෙහෙම කියන්නේ මම ඒක උදාහරණ උපමා එක්ක තේරුම් කරලා දෙනවා කොහොමද මේක හටගන්නේ කියලා. හැබැයි මේ ධර්ම සාකච්ඡාව ඇතුළේ අපිට කෙටියෙන් කියන්න වෙනවා. ඒ නිසා මෙහෙම කිව්වේ. එතකොට සීලානුග්‍රහිතා, සාකච්ඡානුග්‍රහිතා, සවනානුග්‍රහිතා, සමතානුග්‍රහිත, විපස්සනානුග්‍රහිත. ඒ කියන්නේ සීලය අනුග්‍රහ කරනවා සක්කාය දිට්ඨිය නැති කරගන්න. ධර්ම ශ්‍රවණය අනුග්‍රහ කරනවා සක්කාය දිට්ඨිය නැති කරගන්න. ධර්ම සාකච්ඡා කරන එක, ඒ අහපු ධර්මයේ සාකච්ඡා කරනවා තමන්ට තේරෙන්නේ නැති තැන් මේකත් අනුග්‍රහ කරනවා සක්කාය දිට්ඨිය නැති කරගන්න. ඊට පස්සේ සමත විපස්සනා, සමතානුග්‍රහිත, විපස්සනානුග්‍රහිත මේ දෙකත් සක්කාය දිට්ඨිය නැති කරගන්න. ඒ කියන්නේ සම්මා දිට්ඨිය උපද්ද ගන්න අනුග්‍රහ කරනවා. සම්මා දිට්ඨිය උපද්ද ගන්න කියන්නේ මේ සක්කාය දිට්ඨිය නැති වෙන තැනනේ රහත් වෙනකම්ම සම්මා දිට්ඨිය පරිපූර්ණ වෙනකම්ම මේ පහ උදව් කරනවා. ඉතින් ඒ නිසා සක්කාය දිට්ඨිය කියන එක ඉගෙන ගන්න කලින් පුළුවන් තරම් සම්මා දිට්ඨිය ඇති කරගන්න ඕන ධර්මයේ හොයන්න. සම්මා දිට්ඨිය ඇති කරගන්න ඕන ධර්මයේ හොයනකොට තේරෙනවා මෙච්චර කාලයක් ඒ කියන්නේ මම කියන්නේ අවබෝධය කියන එක හොයාගත්තම අනවබෝධය කියන එක නිකම්ම අහු වෙනවා. දැන් ඉමිටේෂන් කියන්නේ මොකද්ද කියලා හොයන්න ඕනේ. ඇත්තටම රත්තරන් කියන්නේ මොකද්ද කියලා හොයාගත්තට පස්සේ ඔය ඉමිටේෂන් බොරු කතන්දර ටික ඔක්කොම අහු වෙනවා. දැන් අවබෝධය තියෙන එකයිනේ. ඔව්. ඒ එක හොයාගත්තම බොරු කතන්දර ටික ඔක්කොම හොයාගන්න පුළුවන්. සත්‍ය කීපයක් නෑ ඒක සත්‍ය. ඒකයි සම්මාදිට්ඨිය වැඩෙන වැඩ කරන්න ඔය අද අපි කතා කරපු වගේ දේශන පුළුවන් තරම් හොයන්න. එහෙමයි. එහා ගැන පුළුවන් තරම් අවබෝධය ඇති කරගන්න දේශන හොයන්න. පංච උපාදානස්කන්ධ ගැන, පටිසමුප්පාද ගැන පුළුවන් තරම් අවබෝධය ඇති වෙන දේශන හොයන්න. එහෙම දේශන හොයන්න ඉගෙන ගන්න ආසාවෙන් හොයන්න. සම්මාදිට්ඨිය එන්නේ ටිකින් ටික ඒ සවනානුග්‍රහිතා කියන ශ්‍රවණය අනුග්‍රහ කරගත කාරණාවක් විදිහට සම්මාදිට්ඨිය දියුණු කරගන්න ලැබේ. අපි දැන් අර ඔබ වහන්සේ සිහිපත් කරපු මේ ලෝක 6 ගැන රූප, ශබ්ද, ගන්ධ, රස මේ ආදී කොට මේ ප්‍රබල යම් දෙයක් තිබෙනවාද? යම් ලෝකයක් ප්‍රබලද? නැත්නම් මේ යම් ආගෙන අරමුණක් අපේ හිතේ ගොඩ නැගෙන්නට මේ ඇසුරේ ප්‍රබල එක් අවස්ථාවක් හෝ තිබෙනවාද? මනස තමයි. මනස. මොකද මනස ගත්තම වරුණ දැන් රූප අරමුණුත් මනස නම් වූ ආයතනයට මේ නිමිති වෙනවා. එහෙමයි. ශබ්ද අරමුණුත් මනස නම් වූ ආයතන නිමිති වෙනවා. ඔය විදිහට ගන්ධ, සුවඳ, රස, පහස ඔක්කොම මනස කියන 6 වෙනි කෙනා මනසනේ. ඔව්. 6 වෙනි ලෝකෙට තමයි අර ඔක්කොම ලෝකයක් වෙලා තියෙන්නේ. දැන් අපි හිතමු කවුරු හරි කෙනෙක් මේ මොකක් හරි කියලා බැන්න පොඩි වචනකින් ඒ බැනපු එක කන නම් වූ ලෝකෙන් ඒ මොහොතේ ගත්තට එතනින් එහාට මාස ගණන් අවුරුදු ගණන් මනස නම් වූ ලෝකයේ දිග්ගහගෙන අරන් යනවා. මේක තමයි ගැටීම් බැඳීම් ඔක්කොම තියෙන්නේ. ප්‍රබලම මේ මනස. මෙහෙමයි. ආයතනයන්ගේ ඒ නිසා මේ මොකද මනෝ පුබ්බංගම ධම්ම මනෝ සෙට්ටා මනෝමය. මනස තමයි මෙතන මුල් වෙලා තියෙන්නේ. එහෙමයි. මනෝමය මේ ඔක්කොම මනස තුලින් මනෝමයයි. මනස තුලින්මයි හටගන්නේ. දැන් අර මේ ඔබ වහන්සේ සිහිපත් කළා වගේ දැන් අපි හිතමුකෝ ඇස පේන්නේ නැති කෙනෙක් ඉන්නවා. එතකොට කන ඇසෙන්නේ නැති කෙනෙක් ඉන්නවා. එහෙම ඉන්න වුණත් දැන් අර ඔබ වහන්සේ එක තැනක සිහිපත් කළා දැන් බාහිර නෙමෙයි
ලෝකේ තියෙන්නේ කියලා සාගරය අනන්තයි කියලා එහෙම ලෝකයක් නැහැ කියලා කිව්වනේ දැන් අර එහෙම පේන්නේ නැත්තම් ඇහුන්නේ නැත්තම් එතකොට ඔහුගේ මනස තුල සංකල්ප රූප එහෙම ගොඩනැගෙන්නේ නැද්ද? ඒ තුල එහෙම ලෝකයක් ගොඩනැගෙන්නේ නැද්ද අපේ හඳුනන්නේ? ඒක තමයි කිව්වේ දැකපු හෝ ඇහුන හෝ හිතුන හෝ. දැන් සමහරු ඉන්නවනේ වරුණ දැකලත් නැහැ හලත් නැහැ හිතයි තින්නවා මෙහෙම එකක් ඇති. එහෙමයි. අපි කියන මනෝලෝකේ ඉන්නවා කියලා. ඒ සමහරුන්ට වරුණ අතීත ජීවිතවල දැකපු අහපුවා හෝ වෙන්නත් පුළුවන්. එහෙම වෙන්නත් පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ අපි හිතමුකෝ අපි හැමදෙරනේ දිබ්බ චක්කු දිබ්බ සෝත ඒවා එතකොට මේ කියන ලෝකෙට එහා ගිය නෑ ඒත් මෙච්චරමයි. ඔව් බුදුරජාණන් වහන්සේ කජ්ජනීය කියන සූත්‍රය ලස්සනට පෙන්නනවා මං අතීතේ ඇහින් දැක්ක හෝ කනට හෙච්ච හෝ යමක් සිහි කරනවා නම් ඒත් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයම තමයි අතීතේ කාලා දාපු ටික සිහි කර කර ඉන්නේ කියලා. එහෙමයි. අතීතේ දැන් මේ ජීවිතේ කාපු බීපු එක සිහි කරත් එකයි ගියාත්මේ කාපු බීපු එක සිහි කරත් එකයි ඊට පෙර ආත්මේ කාපු බීපු සිහි කරත් එකයි ආත්ම 100කට 1000කට ලක්ෂයකට කෝටියකට කල්පයකට පෙර කාපු බීපු සිහි කරත් එකයි ඔක්කොම මේ කාලා දාපුව තමයි සිහි කරන්නේ. ඒතකොට අතීතේනේ ඒතර ගෝචර වුණ දේක් තිබුණා කියමු අනාගතයට. ඒත් එච්චර තමයි. මේ හය ලෝකෙත් තමයි ඔක්කොම කතාව. එහෙමයි. ඉතින් අනාගතේ දකින්න තියෙන එකක් අහන්න තියෙන එකක් දැන් මම ලබන මාසේ ඕස්ට්‍රේලියාව යනවා ගිහිල්ලා මේ අර මේ වැඩ ටික කරන. ඉතින් මම මොනවද ඔය උතනත් මට තියෙන්නේ තනිකර රූප ලෝකේ, ශබ්ද ලෝකේ, ගන්ධ ලෝකේ, රස ලෝකේ, ස්පර්ශ ලෝකේ මේ කියන්නේ පොට්ටබ්බ ලෝකේ සහ ස්පර්ශ කිව්වේ ඒක පහස කියන ලෝකේ. එහෙම නැත්නම් ධම්ම ලෝකේ කියන අරමුණු ලෝකේ කතන්දර ටිකක් තමයි මේ අනාගතේ තියෙන. දැන් අපි තුමම ගේ හදනවා මෙහෙම මේ විදියට කරන අපි හිතමුකෝ දැන් අපි පින්කම ගමුකෝ මේ සිත් මේ අපි පොයි දවසේ වැඩසටහන අපි කරන්න ශ්වේත පූජා බවුන් පැලැස්සේ වැඩසටහන කරන්න සූදානම් වෙනවා. එතකොට දැන් බවුන් පැලැස්සේ ආපු අය බවුන් පැලැස්ස ගැන ඔළුවේ තියනවා මෙතන තියෙන්නේ මෙහෙමයි මෙතනින් හැරිලා යන්න ඕනේ. එතකොට එයා අතීතයේ දැක්ක අරමුණුත් එක්ක අනාගතයේ දකින්න තියෙන එකක් ගලපගෙන මේ විමසනවා. ඒත් රූප ලෝක, ශබ්ද ලෝක ඕවත් එක්ක තමයි කතාව. අරමුණු ලෝකයේ තුල මේ මොහොතේ වර්තමානයේ විමසමිස ඉන්නවා. දැන් ලබන පොයි දවසේ අපි යන්න ඕනේ දෙන්න පාන්දර මේ යනකොට මතක් කරලා පිඟානක් කෝප්පයක් කරන් ඉන්න. මොකද හේතුව කොරෝනා කාලේ මේ පිඟාන් දෙන්න බෑ එක එක්කෙනාගේ අතින් අතට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්න ඔබේ වගකීම ඉටු කරගන්න. ඔව් දැන් ඊතර පිඟානක් කෝප්පයක් ගෙනගෙන පිඟාන කෝප්පේ දැන් ඔලුවට මැවිලා එනවනේ. ඊතර මොනවද රූප ලෝක අරමුණු ලෝක මේ එහෙමයි වරුණ. අනාගතයේද අතීතයේද කතාවක් නෑ වර්තමානයේද කතාවක් නෑ හැමදේම මනෝමයයි මනසත් එක්ක තමයි මේ සියලුම ස්පර්ශය හට ගැනීමෙන්මයි ඒ ලෝකේ හටගන්නේ. එහෙමයි අපි හඳුනන්නේ. හොඳයි මම හිතන්නේ මේ කාරණා අහනකොට ඔබට හිතෙනවා ඇති අනේ අපි ධර්මයේ තව ටිකක් බැසගත්තොත් හොඳයි නේද කියලා. ඒ නිසා තමයි බවුන් පැලසත් ආරම්භ කරන්නේ. බවුන් පැලස ඉදිරි කාලය තුල මම හිතන්නේ බොහෝ වැදගත් වූ අවස්ථාවන් ඔබේ ජීවිතයට හිමි වේවි. මේ පුරපසළොස්වක පොහොයෙන් පසු උන්වහන්සේ පුහුණු වැඩසටහන ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ බලාපොරොත්තුව සැබවින්ම ඔබේ ජීවිතයට ඉතා වටිනා වූ වැදගත් වූ අවස්ථාවක් බවට පත් වේවි. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා ලැබෙන පුරපසළොස්වක පොහෝ දිනේ, බක්පුර පසළොස්වක පොහෝ දිනේ ගම්පහ බවුන් පැලසට එකතු වෙන්න. අපි හැමෝටම දැන් ඒ වැඩසටහන තුලදී ඔබ වහන්සේ මට සිහිපත් කළා උදෑසන ඉඳලා මේ ශ්වේත පූජා වැඩසටහනේ පෙරගස්වා තිබෙන වැඩසටහන් අතරත අපි ඇතැම් වෙලාවට කෙටි විවේක ලබා දෙනවා. එහෙම විවේකයක් අවශ්‍ය නැහැ. ඒ සෑම තැනකදීම මේ ආධ්‍යාත්මික සැනසීම උදාපත් කරන භූමියේදී කරන වැඩපිළිවෙල සති පුහුණුවට අදාළ කාරණා මම සිහිපත් කරන්නට කැමතියි. දැන් මම හොඳට බලපු දෙයක් වරන අෂ්ටාංග පෝසත සීලය සමාදන් වෙන්න යන අය බහුතරයක් මේ රටේ හරිම්ම කැමති මුළු දවසම වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න ඉඩ ලැබෙනවා නම් ගොඩක් කලාවට දැන් නෙත් නාලිකාව රාත්‍රී 10 විතර වෙනකම්ම වැඩසටහන් සංවිධානය කරනවා. දැන් ඇතැම් මාධ්‍ය වැඩසටහන් වල සීල වැඩසටහන් තියෙනවා 2 විතර වෙනකොට ඉවරයි වරුණ. හාෆ් සීල්. දෙකෙන් පස්සේ මුකුත් නැහැ. ඊට අකුල්ලගෙන යනවා. ආඩතරේ හවස වන්දනාව එහෙමවත් නැහැ. හැබැයි මෙතෙන්දී අපි මේ බවුන් පැලැස්සේ සූදානම් කෙරෙනවා රෑ 10 වෙනකන් තියෙන
උදේ සිල් සමාදන් කරපු 6 ඉඳලා නෙමෙයි. අතර මැද තියෙන පැයක වගේ කාලයක් තියෙනවනම් ඒකෙත් ගිලම්පසට වෙන් කරනවාද විනාඩි 15ක් හරි ශරීර කෘත්‍ය සඳහා යම් පොඩි වෙලාවක වෙන් කරනවාද ඒ වෙලාවල් වලට අමතර හැම තැනක්ම එහෙමයි. පුළුවන් තරම් එතනත් මේ භාවනා කරන්න සති පුහුණුවට කියන්නේ සිහිය පුරුදු කරන හැටි ඒ වගේ අනුශාසන අර අතර මැද වෙලාවල් වලත් මං ඇවිල්ලා කතා කරනවා කියා දෙනවා. ඒ කියන්නේ ඔබ වහන්සේ කියන්නේ සීල වැඩසටහන කොයව ධර්මය අහන වෙලාව විතරක් නෙමෙයි සීල් සමාදන් වෙන්න ඕන. දවසම සම්පූර්ණ ධර්ම මනසිකාරයේ දෙන්න අපි උදව් කරනවා. ඒ කියන්නේ net ශ්‍රවණය කරලා පොහොය වැඩසටහන් වල සිල් සමාදන් වෙන්න ආපු අපේ සදහැවතුන් වෙනවනේ net ශ්‍රාවක ශ්‍රාවිකාව ඒ අයට විශේෂයෙන් මෙවර මේ විශේෂ අත්දැකීමක් වෙයි. කවදාවත් නැතුව ධර්මයටම යොමු වෙන්න. කවදාවත් නොලැබෙච්ච තරම් අත්දැකීමක් වෙයි. මොකද හේතුව මම විශේෂයෙන් හිතන් ඉන්නවරන මේ පෙට්ටියක් තියලා තියන්න මේ මොනවා හරි අර දවසේ අහන දේශන ඇසුරෙන් හරි තමන්ට තියෙන භාවනා ගැටලු හරි මොනවා හරි ලියලා බහලා තියන්න. ඔව්. එතකොට මම මේ අර විවේක වෙලාවල් වල ඔය පෙට්ටිය අරිනවා. එහෙමයි. ඇරලා බලලා කතා කරන්න ඕන තියෙන ප්‍රධාන ගැටලු තියෙනවානේ. අවබෝධයක් හැමෝටම ලබා දෙන්න ඕනේ. ඒවට හැමතිස්සෙම කතා කරනවා. එතකොට අර දවසේ හැම වෙලාවෙම විටින් විට මාවත් ඇසුරු කරගෙන අවස්ථාව ලැබෙනවා මේ මුළු දවසම ධර්ම මනසිකාරය යෙදෙන. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය බිඳින්නට යෝජනා කරපු කාරණා අතර ධර්ම සාකච්ඡාවට ලැබෙන ඉඩ. සමතානුග්‍රහිත ලැබෙයි, විපස්සනානුග්‍රහිත ලැබෙයි, ඊට පස්සේ සාකච්ඡානුග්‍රහිත ලැබෙයි. සාකච්ඡා ගැන ඕගොල්ලෝ සාකච්ඡා කරන්නේ මේ අපිත් එක්ක ධර්ම සාකච්ඡා කරන්න. ඊට පස්සේ මේ සීලානුග්‍රහිතා කොහොම සීලයටමයි දවසම අනුග්‍රහ කරන්නේ. ඉතින් ධර්ම ශ්‍රවණයස කෙලින්ම සක්කාය දිට්ඨිය නැති වෙන්න සම්මා දිට්ඨිය ඇති කරන්න ඕන කරන අනුග්‍රහිත කරුණු පහම පැහැදිලිව ලැබෙන දවසක්. ඒ නිසා ඒක ජීවිතේ ලොකු භාග්‍යයක් වෙයි. ඉතින් මම කියන්නම් ඔබට අද මේ වැඩසටහන තුළදී වැඩසටහන පෙළගැස්ම පිළිබඳව උදෑසන 6 වන විට ඔබ බවුන් පැලසට එන්න ඕන. ආවට පස්සේ අපි අට්ඨාංග උපෝසථ සීලය සමාදන් වෙනවා. ඉන්පසුව උදෑසන ඔබගේ දානමය කටයුතු සඳහා අවස්ථාව ලබා දීලා පෙරවරු 8ට ධර්ම දේශනාව සිදු කරන අපේ පූජනීය නෙල්ලිගල ස්වාමීන් වහන්සේ සඳහා වැඩම කරනවා. ඉන්පසුව ඒ වැඩසටහනින් පසු ධර්ම සාකච්ඡාව 10යි කාල වගේ වෙලාව වෙනකම් පැවැත්වෙනවා 8 ඉඳලා. ඊට පස්සේ නැවතත් 11:30ට සම්බුද්ධ වන්දනාව තිබෙන්නේ, බුද්ධ පූජාව තිබෙන්නේ. ඊට අතරතුර කාලය අපේ පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේ වැඩම කරනවා. ඊට පසුව දහවල් දානය තිබෙනවා සම්බුද්ධ පූජාවෙන් පසුව. ඊට පසුව දහවල් දාණයෙන් පසුව ආයි 1 ඉඳලා 2 දක්වාත් අපේ හාමුදුරුව ගෞතම ස්වාමීන් වහන්සේ ඔබට ධර්මය කියා දෙනවා. ඊට පස්සේ 2 ඉඳලා 3 දක්වා අපේ සග්ගම අනෝමදස්සි හාමුදුරුව වැඩම කරනවා දේශනාව සඳහා. උන්වහන්සේගේ දේශනාව ශ්‍රවණය කරනවා. ඊට පසුව අපහු 3ට පොඩි විවේකයක් ලැබෙනවා කියලා අපි වෙන්දලා තියෙනවා. හැබැයි මෙවර ඒ විවේකේ නැහැ. අපේ හාමුදුරුවෝ නැවත වැඩම කරන ඒතරදී සුවිශේෂී විවේකයක් ලැබෙනවා. ධර්ම විවේකයක්. එතන දවසම විවේකයක් වෙනවා. මේ අවිවේකයක් නෙමෙයි. ඒ කියන්නේ පීඩාවක් නෙමෙයි. ඔව් අවිවේකයක් නෙමෙයි. දැන් අපේ අය අපේ හාමුදුරුවෝ එතන මට පහදලා දෙන්නකෝ. දැන් අපේ අය විවේකයක් කියලා හිතන් ඉන්න තැනයි ඔය විවේකයයි. මානසික සුවය. මිනිස්සු ජීවිතයේ අවිවේකය ඇතුලේ වරුණ අරමුණු ලෝකේ කිව්වනේ. ලෝකේ අරමුණු කිව්වා. එමේ අරමුණු වැඩි වෙනකොට මොකද වෙන්නේ? ඒ සංකීර්ණ ලෝකේ සංකීර්ණ වෙනවා. ඔව්. අවිවේකී වෙනවා. ඔව්. ඒකාකාරී නිවිච්ච අරමුණු වෙනකොට මොකද වෙන්නේ? ලෝකේ නිවෙනවා. ගිනි ගන්න අරමුණු වෙනකොට මොකද වෙන්නේ? ලෝකේ ගිනි ගන්නවා. හරිද? ලෝකේ ගිනි ගන්න කෙලින්ම. ඔව්. එතකොට පීඩාකාරී අරමුණු වෙනකොට පීඩා වැඩි. පීඩාකාරී ලෝකයක්. ඉතින් සංසුන් අරමුණු වෙනකොට ඒ ලෝකේ සංසුන්. ඒ ලෝකේ අපිනේ. ඔය කියන කාරණා ටික. ඒක ඔක්කොම වෙන්නේ අපිට. අභ්‍යන්තරේ සංසුන්. ඒ නිසා එතන තමයි විවේක, චිත්ත විවේක, කාය විවේක ඔක්කොම ලැබෙනවා. දැන් කාය විවේකේ එහෙමනේ කන්න බොන්න උයන්න කරන්න මොකොත් නැහැ. ඔක්කොම ටික අතර දෙනවා. කාය විවේකෙත් හරි. ඊට පස්සේ ඉතින් හිතට ධර්මයේ තුලින් ඇති කරන අවබෝධයත් එක්ක මේ
සමාධියට ඕන කරන පරිසරය ඔක්කොම හදලා තියෙනවා. පරිසරෙත් සංසුන්, කියා දෙන කරුණුත් හිත සංසුන් කරනවා, ගිනි ගන්න දේවල් නේද. විශේෂයෙන් මම ස්වාමීන් වහන්සේලා පවා යම්කිසි මෙහෙවීමක් කරන මේ වැඩන සියලු සන්නාසලට මාතෘකා ලබා දීමක් කරනවා. මොකද මේක ඊටාම ක්‍රමවත් පිළිවෙලකට අපි සංවිධානය කිරීමට උත්සාහ කරනවා. ස්වාමීන් වහන්සේලාට ගෞරවයෙන් ආරාධනා කරනවා. අපි මෙතන බවුන් පැලැස්සට ගැලපෙන විදිහට අපි අනුශාසනා පවා ස්වාමීන් වහන්සේලාගෙන් ලබා ගැනීම සිද්ධ කරන්න සූදානම්. දැන් මම අර සිහිපත් කරගෙන ආවේ අපේ සංගමානුබදස්සේ හාමුදුරන්ගේ දේශනාවෙන් පසුව 3 ඉඳලා 4 දක්වා තිබෙන කාලය තුලදී අපේ වල්පොල ගෞතම ස්වාමීන්වහන්සේගේ දේශනාවක් වගේම උන්වහන්සේ සති පුහුණුවට අදාළ කාරණා කතා කරනවා වගේම තවත් සුවිශේෂී දෙයක් සිදු වෙනවා. වරුණ විශේෂයෙන් මේ වෙලාවේ නෙත් ශ්‍රවණය කරන පින් ඇති හැම දිනාටම සිහිපත් කරනවා. අපි බවුන් පැලැස්සේ යෝගීන්ට අවශ්‍ය කරන අංග සම්පූර්ණ සියලුම පහසුකම් වෙනකොට ගොඩනගලා ඉවරයි. හැබැයි දැන් යෝගීන්ට දානි දෙන්නේ නැය ඉන්නවා. ඒ අය අපෙන් සමහරලාට විමසනවා සයින්හන්ස දානි පිළියෙල කරන්න උතන තැනක් තියනවාද? අපෙන් දානි දෙන්න අහනකොට ඉතින් අපි දැනට සමහරලාට කරන්නේ කිට්ටෝපාත ගෙදරක් තමයි සූදානම් කරලා දෙන්නේ. මොකද මේ භූමිය උයන්න තැනක් කොතනවත් තාම නෑ එහෙම. ඒ කියන්නේ දානශාලාව හදලා ඉවරයි. ස්වාමීන් වහන්සේලා දන් වළඳන තැන හදලා ඉවරයි. හැබැයි දානේ පිළියෙල කරන තැනක ප්‍රශ්නයක් තියෙනවා. දානේ බෙදන්න පිණ්ඩපාත ශාලාවක් තියෙනවා. නමුත් දානේ උයන්න මුළු තැන්ගේ නෑ. ඒ නිසා අපි මේ ඒ වගේම ගිලන් වෙච්ච යෝගීන්ට විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේලාට ගිලානෝපස්ථානය සඳහා අවශ්‍ය කරන ගිලන් උපස්ථාන ශාලාවක්. ඒ කියන්නේ ඒ කාලේ තිබ්බ ගිලන් හල කියලා සේනාසනයක මෙන්න මේ ගිලන් හල. එහෙම නැත්නම් ගිලානෝපස්ථාන ශාලාවක අවශ්‍යතාවය තියෙනවා. ඒ නිසා අපි හිතුවා මෙන්න මේ ගිලානෝපස්ථාන ශාලාවයි මුළුතැන්ගියයි කියන දෙකම එකට එකතු කරලා වරුණ අපි ගොඩනගන්න භූමිය ඉඩකඩ ඉතුරු කරලා තියෙනවා. පසුගිය හරියටම ගිය අවුරුද්දේ මේ අප්‍රේල් වල ඔබත් එතෙන්ට ඇවිල්ලා එළවලු හිටියෝ. එහෙමයි. ඒ කියන්නේ අපි කොටුවක් විදිහට කොරටුවක් විදිහට පාවිච්චි කළේ කොටස තමයි. ඒ භූමියේම මේ අවුරුද්දේ අප්‍රේල් වල ඒ කියන්නේ මේ පුන් පොහොය දවසේ අපි 3යි ගානට මුල්ගල් තැබීමක් සිද්ධ කරනවා. එතකොට ඒ කියන්නේ ගිලානෝපස්ථාන මධ්‍යස්ථානයටයි මුළු තැන් ගේටයි අදාළ ඒ කොටස හදන්න තමයි හදන්නේ. මුළු තැන් ගේටයි විශේෂයෙන්ම ගිලානෝපස්ථාන ශාලාවේ ගිලනෙකට උපස්ථාන කරනවා කියන්නේ බුද්ධෝපස්ථානය කියලා කියවනේ. යෝ ගිලානං උපටේ සෝමං උපටේ. එතකොට අරුණ ගිලනෙකට උපස්ථාන කරන්න හැදෙන ශාලාව කියද්දි එතෙන් අවශ්‍ය කරන පහසුකම් එක්ක අපි ඒක ගොඩනැගීම් සිදු කරන හින්දා මේක මූලික අධියර විදියට අපි කොටස් දායකත්වයක් සම්බන්ධ කරනවා. එදාට මුල්ගල් තබන්නේ ඒ කොටස් බාර ගන්න අය. එතකොට අපි 88 දෙනෙකුට අවස්ථාව සකස් වෙනවා. රුපියල් 50,000 ගානේ 88 දෙනෙක් දායකත්ව දරනවා. මේ වෙලාවේ ආරාධනා කරනවා මේ මෙතෙක් අපිට මේ බවුන් පැලස් ගොඩනගන්න උදව් වෙච්ච හැමෝටම ඇවිල්ලා බලන්න පුළුවන්. ගම්මානයක් වගේ මුළු ආයතන සංකීර්ණයම සම්පූර්ණ අපි අවුරුදු 1.5ක විතර කාලය තුළ ගොඩනැගුවේ ඔබේ දායකත්වයෙන්. ඒ සියලු පූජා කළ මුදල් මේ පොයේ දවසෙන් පස්සේ මේ ශාසනය තුළ යෝගීන් පරිහරණය කරනවා ඔබට දෑසින් දකින්න පුළුවන්. ස්වාමීන් වහන්සේලා විශේෂයෙන්ම මම ඌව පළාතේ අපි දැනට සාකච්ඡාවක් කරන වරුණ මේ අලුතෙන් මහාන කරනවා ස්වාමීන් වහන්සේලා. ඒ ස්වාමීන් වහන්සේලාගෙන් 29 වඩම්මලා මේ පුහුණුවක් ලබා දෙන්න. එතකොට අර මට එක පළාතක්ම රටේ තියෙන පළාත් ටිකෙන් එක පළාතකම හැම පිරිවෙනකම වගේ නියෝජනය වෙන්න ස්වාමීන් වහන්සේනමක් මේ හිත පුහුණු කරන එකට අවබෝධයට අපිට හරවන්න පුළුවන්. මේකේ අර හිත පුහුණු කරපු නැති පැවිද්දෙක් කියන්නේ ගිහි මානසිකත්වයේ සමහරලාට ඉඳලා අන්තිමට සිවුරු ඇරලා යනවා. ඒ නිසා වරුණ ඒ වගේ ස්වාමීන් වහන්සේලාත් වැඩම කරන නිසා උන්වහන්සේලාගේ ගිලානෝපස්ථානයේට ගිලන් කුටිය හදනවා හා සමාන ගිලන් ශාලාව. ඒ නිසා මේකේ රුපියල් 50,000ක දායකත්වයක් කෙනෙකුට අරගෙන එවැනි අය අපි 88 දෙනෙකුට එදාට මුල්ගල් තබන්න අවස්ථාව තියෙනවා. මේ සතියේ කතා කරන එකනේ
අපි ඒක පුළුවන්නන් මටත් ඒ කොටස දායකත්වයක් ඕනේ කියලා මෙසේජ් එකක් කෙනෙක් එවන්න පුළුවන් මේ අපි දෙන අංකෙට. කතා කරලා කිව්වොත් බැරිම කෙනෙකුට කතා කරන්න පුළුවන් දැනට මෙසේජ් එකක් කිව්වොත් ලේසි වරන. එතකොට අපිට අර මුල්ම 88 දෙනා පමණක් තෝරගන්න පුළුවන් එතන. හොඳයි. අපි ඔබට ආරාධනා කරන මේ කටයුතු වෙනුවෙන් දායක වන පින්නතුන්ට 0.7 0.117 365 0.717 0.717 365 345 0.717 365 345 කියන දුරකථන අංකයට කෙටි ඇමතුමක් ලබා දෙන්න, කෙටි පණිවිඩයක් ලබා දෙන්න. එහෙම බැරි කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න. මුල් 88 දිනාට රුපියල් 50000 බැගිනේ සඳහා දායක වෙන්නට පුළුවන්. ඒ පිළිබඳව සිහිපත් කරමින් අපි ඔබට ආරාධනා කරනවා වැඩසටහන ඉවර කරමු අපි ඉක්මනටම. සගමනෝමද සිහාමුදුරන්ගේ දේශනාවෙන් අනතුරු ඊට පස්සේ බෝධිමළු සංඝානන්ද ස්වාමීන් වහන්සේ වැඩම කරනවා. ඊට පස්සේ අපේ මැදිරිගිරිය පුණ්‍යසාර ස්වාමීන් වහන්සේ හවස පහන් කන්ද පූජාවට වැඩම කරනවා. ඊට පස්සේ අපේ වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනාව පැවැත්වෙනවා. ගණේකන්ද චන්දරත්න හාමුදුරන් වහන්සේ විසින් සිදු කරන ආශිර්වාද පහන් පූජාව පවත්වලා අපි පින්කම නිමාවටපත් වෙනවා. නැත්නම් සීල සමාදාන ශ්වේත පූජා වැඩසටහන නිමාවටපත් කරනවා. ඒ සඳහා ඔබට එළඹෙන 26 වෙනිදා පුරපසළොස්වක පොහොව දවසේ උඩුගම්පල හෙන්ඩිමහර ගම්පහ බවුන් පැලැස්සට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඒ ආරාධනාවත් සමගින් අද වැඩසටහනින් සමුගන්න මොහොතේ පූජනීය වන්දනීය අපේ වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ උතුම් වූ ධර්මාම බෝධිය ප්‍රාර්ථනා කරමින් අපි අද දවසේ වැඩසටහනින් සමුගන්නේ. නැවතත් ලබන සතියේත් සුපුරුදු විදිහට හමු වෙමි අපේක්ෂාවෙන්. හැම දිනාටම තෙරුවන් සරණයි. net අසපුව සියල් සතගේ දුක දුටුවේ